අයිබෝවන් සුපුරුදු පරිදි ජනහඬ කාලීන සංවාදයේ සමග අද අප සාකච්ඡා කරන්නේ අද දේශපාලනයේ හෙට රට යන තේමාව ඔස්සේ අප සුපුරුදු පරිදි දේශපාලන පක්ෂ කිහිපයකට ආරාධනා කළා මේ තේමාව ඔස්සේ මේ සාකච්ඡා සභාවේ අදහස් දක්වන්නට අපගේ ආරාධනය පරිදි මේ සාකච්ඡා සභාවට අද සහභාගී වෙනවා ජාතික ජන බලවේගය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි මැතිතුමා අයිබෝවන් ගරු මැතිතුමනි ඒ වගේම අප මේ සාකච්ඡාවට ආරාධනය කළා එක්සත් ජාතික පක්ෂයට එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ යටිනුවර ආසනයේ ප්‍රධාන සංවිධායක මාධ්‍යවේදී මහේෂ් සේනානායක මැතිතුමාට ආරාධනා කළා අයිබෝවන් මහේෂ් සේනානායක මැතිතුමනි ඒ වගේම අද සාකච්ඡාවට සහභාගී වෙනවා සමග ජන බලවේගය නියෝජනය කරමින් එම පක්ෂයේ නුවරඑළිය ආසනයේ ප්‍රධාන සංවිධායක සහ තලවකැලේ ලිඳුල නගර සභාවේ සභාපති අශෝක සේපාල මැතිතුමා අයිබෝවන් ගරු මැතිතුමනි ඒ වගේම අප මේ සාකච්ඡාවට ආරාධනය කළා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් එම පෙරමුණේ මොරටුව ආසනයේ ප්‍රධාන සංවිධායක සහ මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මැතිතුමාට එතුමාගේ පැමිණීම අප අපේක්ෂා කරනවා එතුමා එනතෙක් අප සාකච්ඡාව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා අද දේශපාලනය හෙට රට අද දේශපාලනයේ කොයි ආකාරයෙන් ක්‍රියාත්මක වුණත් රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න රසක් තිබෙනවා අදත් ඒ ප්‍රශ්නවල හිර වෙලා ජනතාව ජීවත් වෙනවා කෙසේ නමුත් රට පාලනය කරන පාර්ශව උත්සාහ ගන්නේ ජන ජීවිතය සුඛිත මුදිත කරන්න නමුත් අභියෝග හමුවේ ඒවා කොහොම කළ හැකිද යන්න පිළිබඳව ඇත්තේ ඉදිරියේ ඇත්තේ ප්‍රශ්නාර්ථයක් මම කැමති මේ තේමාව ඔස්සේ මේ කරන සාකච්ඡාවේ ආරම්භයට අදහස් ඉදිරිපත් කිරීමේ අවකාශ උදා කර දෙන්න ජාතික ජන බලවේගයට කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි මැතිතුමාට ඊයේ නිලායතනයේ බොහොම ස්තුතියි අපිට ජනහඬ වැඩසටහනට ආරාධනා කිරීම සම්බන්ධව ඉරාන් මේ සාකච්ඡාවේදී පොඩි අඩුවක් එක්ක යන්න තියෙන්නේ නේද පොඩ්ඩක් මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඉන්න ඕනේ ආණ්ඩුවේ පාර්ශ්වයනේ මේ ඉතින් තියෙන්නේ දැන් මෙහෙමයි දැන් අපි අනිකුත් channel වලත් අපි දැක්කා දැන් ඉන්න මේ අයිමතිවරුම එන්නේ නෑ ඒවට මොකක් හරි ඉතින් උත්තර දෙන්න හරි මේ ප්‍රශ්නෙට ඒ නිසා තමයි අර ඊට ප්‍රාදේශීය වෙන දේශපාලකයෝ තමයි ඇවිල්ලා ඉතින් ඒගොල්ලෝ තින්නේ නැති තත්ත්වයක්ද කියලා සැකයක් තියෙනවා આવොත් හොඳයි මේ මෙහිමයි දැන් මේකේ මේ මාර්තුකාවත් ප්‍රශ්නේ වෙන්නේ නැති අද දේශපාලනේ හෙට රට අද දේශපාලනේ දිහා බැලුවට පස්සේ හෙට රටක් ඉතිරි වෙන්නේ නැහැ මේ ආණ්ඩු පක්ෂයේ දේශපාලනයත් එක්ක. ඉතින් අද දේශපාලනය තුළ හෙට රටක් නැහැ කියලා කියන්නේ එන්න විදියකුත් නැහැ නේ. ඒකයි ඉතින් ඒවා නෑ ඊට අවශේෂ කරුණුත් තියෙනවා. මොකද මම උනා ගෙදරින් එනකොට මේ කරන්ට් එක තිබ්බේ නැහැ. ඉතින් කරන්ට් එක තිබෙන නිසා දැන් කොහොම හරි සමහරක් ඔය අපේ ඇඳුම් හොයාගන්නත් තමයි කරන්ට් එක නැතුණාට පස්සේ. ඉතින් කොහොම හරි මේ කලින් මෙහෙම කපන්නත් ඉඩ තියෙනවා නැති වෙන්න පුළුවන් කීකේ තිබ්බේ ඒක ඔකටත් ලෑස්ති පිට හිටියද ඒක නිසා ඇඳුම් ටික හොයාගෙන ඇඳගෙන ආවද එතුමාට එහෙම ප්‍රශ්නයක් අහන්න දැනෙන්නේ නැහැ ඊට පස්සේ මගේට එනකොට තෙල් නැහැ සෙඩ්වල එහෙම ප්‍රශ්නයක් ආවද දන්නේ නැහැ ඉතින් මම මේ කියන්නේ හෙට රට උතෙන්ට තමයි යන්න එන්නේ මෙහෙම එකක් තියෙනවා දැන් ඒ යන්න ආවේ නැතුණාට ප්‍රශ්නයක් නැහැ අපිට කතා කරන්න පුළුවන් නේ දේශපාලන සන්දර්භය සම්බන්ධ මේ මාතෘකාවත් එක්ක අද දේශපාලනය ගැන කතා කරනකොට බලේ ඉන්න කට්ටිය ගැන කතා කරනකොට බෑනේ මෙහෙම එකක් තියෙනවා දැන් අපි දන්නවා දැන් අද මොකක්ද ආණ්ඩුවේ පැත්තේ සංකල්ප දැන් මේ දේශපාලනය ඇතුළ අද දේශපාලනයනේ අද දේශපාලනය තමයි හිට රටට එන්නේ ඒතර අද දේශපාලනය ඇතුළේ දැන් ඒගොල්ලෝ මේ දවස්වල යනවා වැඩ ලක්ෂයක් මම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට ගියා ඒකෙදි තිබ්බා අර ගම හදීමේ වැඩ පිළිලේ අර එහෙම වැඩසටහනක් තියෙනවා ගම සමග පිළිසඳරක් එක්ක ආපු යෝජනා කියලා ඊට පස්සේ දිස්ත්‍රික් සම්බන්ධීකරණය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට හම්බ වෙනවා ලක්ෂ 1000ක් ඊට පස්සේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සම්බන්ධීකරණය කරන සභාපතිතුමාට හම්බ වෙනවා මේ ලක්ෂ 500ක් ඉස්සර තිබ්බේ නෑ දැන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සම්බන්ධීකරණය ආණ්ඩුවේ මේ උපසභාපති කියලා කෙනෙකුත් ඉන්නවා දැන් එයාට ලක්ෂ 500ක් හම්බ වෙනවා එතකොට ඒ වගේ මුදල් ගොඩක් ඊට පස්සේ ප්‍රාදේශීයව ඒ මුදල් එනවා
ඉතින් එතකොට මේක මුකුත් නෙමෙයි. මේක සංකල්පය මොකක්ද දන්නවද ආණ්ඩුව වෙන්නේ මං කියන්නේ මං අපි දන්නවනේ. සංකල්පය තමයි මේ වැඩ ලක්ෂයක් කියන එකේ ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා එක වැඩකින් ඡන්ද 20ක්. එක වැඩකින් ඡන්ද 20ක්. ඒ වැඩ ලක්ෂයක් කියන්නේ ඒගොල්ලන්ගේ ටාගට් එක ඡන්ද ලක්ෂ 20ක්. ඒ කියන්නේ ඒකෙන් ඒගොල්ලෝ ඇවිල්ලා තියෙන තැනකට ඒගොල්ලන්ට තිබ්බ ඡන්ද ප්‍රමාණය බරපතල විදිහට බිඳ වැටලා තියෙනවා. හැබැයි ඡන්දයකට යනම නම් ආණ්ඩුවක්නේ එක්කලා. ඒක හරි ඉතින් ඒගොල්ලෝ පැත්තෙන් ඒගොල්ලෝ බලන්න එපා. ඒ කියන්නේ මොන සංවර්ධනයක් අරමිය තිබ්බේ නැතත් ඒගොල්ලෝ ඡන්ද ටික කොට දාගන්න එපා. නිසා ඒගොල්ලන්ගේ ඉලක්කය තියෙන්නේ එක වැඩකින් ඡන්ද 20යි වැඩ ලක්ෂයයි. එතකොට ඡන්ද ලක්ෂ 20ක් හිටිනවා. ස්ථාවරයක් තියෙනවා. මම දන්නේ නැති ඒක ඒ ගණන් වලම හරියයිද කියලා. නමුත් ඒගොල්ලන්ගේ වැඩේ මම මේ කියන්නේ. හරි? ඒක තමයි වැඩේ. ඊට පස්සේ එතකොට ඒ කියන්නේ මේක ඇත්ත තේරුම් තව වලට. ඒ කියන්නේ සංවර්ධනීය උපාය මාර්ගයක් නෙමෙයි නේද මේ. ඒ කියන්නේ ඒ වැඩපිළිවෙලක් සැලසුමක් එක ඇතුලේ නෙමෙයි මේ වැඩේ යන්නේ. එතකොට දැන් උදාහරණයකට කිව්වොත් එහෙම ඒගොල්ලන්ගේ තියෙනවා මැෂින් බෙදනවා. දැන් විමර්ශකගත මුදල් වලින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට ඍජු ප්‍රදාන දෙන්න බෑ. කෙනෙකුට මැෂින් එකක් දෙන්න බෑ. හරි? හැබැයි ඒගොල්ලන්ගේ වැඩසටහනෙන් පුළුවන්. අර ගම සමග පිළිසඳරක් වැඩසටහනෙන් පුළුවන්. ඕන දැන් මැෂින් බෙදනවා. හරි? ඒ මැෂින් බෙදන්නේ මොකද? හරිනේ. ඡන්ද 20ක් හොයාගන්න. හරි? අන්න මැෂින් බෙදන හැටි. ඡන්ද 20 එකතු කරන්නේ එහෙමයි. තරම් මැෂින් බෙදලා තියෙන මේ ලංකාවේ මේ පාලනය කරපු පාලකෝ මැෂින් බෙදලා තියෙන විදියට නම් දැන් මේකේ අපි ඇඳුම්ම මහන්න ඕන මේ රටේ. ඒ තරමට මැෂින් බෙදලා තියෙනවා. පුළුවන් නම් සමීක්ෂණයක් කරන්න මම කියනවා සමීක්ෂණ ආයතනයෙන් හරි මොකක් හරි සමීක්ෂණයක් කරන්න ලංකාවේ මේ මැෂින් බෙදනවයි කියලා ඍජු ප්‍රදාන මිනිසුන්ගෙන් ඡන්ද ගන්න බෙදපු මැෂින් දැන් කොහෙද තියෙන්නේ කියලා. ගෙවල් ගානේ ගිහිල්ලා බලන්න. සමහර ගෙවල් වල තියෙනවා මැෂින් එක රෙද්දක් දාලා තියෙනවා. මැෂින් එකේ වැඩ නැහැ. හරි? සමහරකට ඒ මැෂින් එක තමයි දුව කසාද බඳිනකොට දෑවැද්දට දෙන්නේ. දෑවැදි උපකරණයක්. හරි? ඒ කියන්නේ ඒ මැෂින් එකෙන් වැඩ කරන්න විදියක් නැහැ රටේ. ඒකෙන් ඇඳුම් මහලා කොහෙ දාන්නද? දාන්න තැනක් නැහැ. මම කියන්නේ එච්චරට අපේ රටේ මැෂින් බෙදලා තියෙනවා ඡන්ද ගන්න. ඒ මොකද අපේ රටේ ඡන්දදායකයටත් උනේ අතපත ගන්න මොනවා හරි දෙනවනම් ඒකට ඡන්ද දෙනවා. නෑ ඔබතුමා අර කිව්වේ දැන් ආණ්ඩුවේ අර බඩ ලක්ෂයක් වැඩසටහන තුල එක බඩකින් ඡන්ද 20යි ලක්ෂ 20ක මේ අදහසකින් දැන් තමයි මේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්න යන්නේ කියලා. ඒක ඇත්තටම ඒ රජයේ වැඩ පිළිවෙලද එහෙම නැත්නම් ඔබතුමාලාගේ හිතලුවක්ද? හිතලුවක් නෙවෙයි. අපි හිතලුවට දේවල් කියන්නේ නැහැ. හරි? ඒ කියන්නේ අපිට දේශපාලනිකව අපි හොයාගන්න තොරතුරු දෙනවා. හරි? ඒ තොරතුරුත් එක්ක තමයි අපි මේ කියන්නේ. කාටවත් අයිමති මණ්ඩලයටවත් දෙන්නේ නැති ගිවිසුම් ගෙනහලා පාර්ලිමේන්තුවේ සභාගත කරන්න පුළුවන් පක්ෂයක නියෝජිතෙක් මම. එතකොට ඒ තොරතුරු අපිට එනවා. ඒ තැන් වලින්ම තමයි එන්නේ මේක තමයි ප්ලෑන් එක කියලා. හරි? එතකොට ඒක තමයි මම මේ බය නැතුව කියන්නේ. මේක තමයි ඒගොල්ලෝගේ ප්ලෑන් එක. එතකොට ඒකයි මම කියන්නේ. එතකොට ඕක තමයි ඇත්ත කතන්දරේ. ඕක තමයි කරන්නේ. ඉතින් ඒ කියන්නේ තව වලට වැටෙනවා. ඒ කියන්නේ මේ තියෙන සල්ලි ටිකක් නැතිනාස්ති කරන එකක් තියෙනවා. ඊට පස්සේ ওই වැඩ ලක්ෂය අතරේ දැන් ඔය ඉන්න ප්‍රාදේශීයව ඉන්න മന്ത്രിවරු එහෙම ඒ කට්ටිය ඒගොල්ලෝ ඔය පොදු ජන පෙරමුණ නියෝජනය කරන ඒගොල්ලෝ ඒ දෙන සල්ලි ටිකෙන් ඊළඟ ඡන්දය ගන්න බලාපොරොත්තුකුත් නැහැ. මම දැක්ක Facebook එකේ තියෙන අර රුපියල් 5000ක් රජයේ සේවකයාට වැඩි කරන්නේ. රජයේ විහිළුවක් තමයි. මම විහිළුව වුණාට ඒකේ ලොකු කතාවක් එක තියෙනවා. ඒ රුපියල් 5000 වැඩි කිරීම සම්බන්ධව Facebook එකේ කෙනෙක් පෝස්ට් එකක් දාලා තිබ්බා. දැන් රුපියල් 5000ක් නෙමෙයි උඹලගේ දේපල අපිට ලියලා දුන්නත් අපි උඹලට ඡන්ද දෙන්නේ නැහැ කියලා. ඒ කියන දැන් අපි රැවටෙන්නේ නැහැ. ඒ වගේ දේවල් වලින් රැවටෙන්නේ නැහැ. ඒ නිසා මැෂින් එකට රැවටෙන හරි තාමත් යම් කිසි ආකාරයේ සුළු පිරිසක් ඇති. ඒ නැතුව නෙමෙයි. හරි? ඒ කියන්නේ ඒගොල්ලෝගේ ප්ලෑන් කරන්නේ. නමුත් මම නම් හිතාස කරන්නේ අද මේ රටේ මිනිස්සු වැටිලා තියෙන වලේ ඉඳන් කල්පනා කරනකොට ඒ වලේ ඉඳන් හිතයි කියලා මැෂින් එකට ඡන්ද දෙන්න කියලා. දැන් අර ඔබතුමා කිව්වට මේ ආණ්ඩුව ගැන අප්‍රසාදයකටපත් වෙලා තිබෙනවා කියවට අපි දැක්කා.
ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සහ ඇමති මණ්ඩලයේ පිරිසී සහභාගීත්වයෙන් අනුරාධපුරයේ සල්ගාදු ක්‍රීඩා පිටියේ රැලියක් සංවිධානය කරනවා. ඒ ආණ්ඩුවේ වැඩපිළිවෙලත් එක්ක ගියේ. ඉතින් ඒ රැලියට දැන් කොතරම් විරෝධයක් තිබ්බත් සැලකිය යුතු ජනසංඛ්‍යාවක් සහභාගී වුණා. ඒ තුල අපිට හිතන්න බැරිද තාමත් මේ ආණ්ඩුව කෙරෙහි විශ්වාසයක් ජනතාව තුළ තිබෙනවා කියලා. ඒ සහභාගී ප්‍රමාණය අනුව එරාංගේ තියෙන සැලකිය යුතු ප්‍රමාණයක් කියලාද? නෑ පිරිස. මම සාපේක්ෂව නේ මම ඒ අවස්ථාවේ පිරිස. එහෙම එකක් නෑ. සැලකිය යුතු ප්‍රමාණයක් සහභාගී වුණා නම් මේගොල්ලෝ ඕක විකුණන්නේ ওই විදිහ නෙමෙයි. ඒක ගැන කතා කරන්නවත් නෑ. ඒකේ தත්ත්වය ඒගොල්ලෝ දන්නවා. ඒකද අපි ප්‍රචාරයක් දෙන්න ඕනේ නැහැ එහෙම. සැලකිය යුතු ප්‍රමාණයක් ඒගොල්ලන්ට තෘප්තිමත් වෙන්න පුළුවන්, සතුට වෙන්න පුළුවන් ප්‍රමාණයක් සල්ගාදු ක්‍රීඩාංගණයට ආවේ නැහැ. ඒක තමයි ඇත්ත. හරි. එහෙම නැත්නම් එහෙම ආවනම් මේගොල්ලෝ මේක අරගෙන යන්නේ කරේ තියාගෙන ඔහොම නෙමෙයි. සැලකිය යුතු කියලා කිව්වට පස්සේ අඩු උනස් සැලකන්න පුළුවන්. ඔව් ඒක හරි. එහෙම හරි. ඊට පස්සේ ඔන්න ඕක. හරි. ඊට පස්සේ මෙතන නියෝජන කරනවා සජ්ජබේ නේද? සජ්ජබේ නියෝජන කළා. එතුමල්ලගේ දැන් අද දේශපාලනීය සංකල්ප මොකක්ද? බඩු බෙදන්න පුළුවන් නම් තරගෙට එන්න මාත් එක්ක. ඒක තමයි සංකල්පය. මාත් එක්ක පුළුවන් නම් බෙදලා තරගෙට එන්න. මේ ළඟදී මම දැක්කා එතුමල්ලගේ නායකතුමා කියනවා. ඒතොර ඒකත් අලුත් එකක් නෙමෙයි. ඒකත් එහෙම තමයි. ඊට පස්සේ නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය. ඒතොර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කිරීමත් අපිට එහෙම අලුත් එකක් එහෙම නැහැ. මම දැක්කා රනිල් වික්‍රමසිංහ මහත්තයා තියෙන්නේ IMF එකට යන එක තමයි තියෙන්නේ. ඒක අලුත් එකක් නෑ. IMF එකට ගිහිල්ලා තමයි මේ කඳ හරහා වැටලා තියෙන්නේ. හරි? ඒක තමයි. ඒක කියන්නේ මේ අද දේශපාලනය ඇතුලේ හෙට රටට අලුත් එකක් නෑ. ඊට පස්සේ ඊළඟ ඔබතුමාලා පක්ෂයක් හැටියට මර සිහිපත් කරපු හින්දා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යාම පක්ෂයක් හැටියට ප්‍රතික්ෂේප කරනවද මේ අවස්ථාවේ? අනිවාර්යයෙන්. හේතුව IMF එකට ගිහිල්ලා ඕක බේර ගන්න පුළුවන් එකක් නෙමෙයි. එතනින් මේක බේර ගන්න පුළුවන් නෙමෙයි. කොහොමද මේ රට මෙතනින් බේර ගැනීම බා නිෂ්පාදන ආර්ථිකයකට යන්න ඕන. හරි. IMF එක කියලා කියන්නේ ගෙවුම්සේ අර්බුදයකට මුහුණ දුන්නාට පස්සේ ඒක කාටත් උදව්වක් කරන්න තමයි ඒගොල්ලෝ හදන්නේ. ඒකෙදි ඒගොල්ලෝ කිසියම් ආකාරයක කොන්දේසි ටිකක් ඉදිරිපත් කරනවා. ඒ කොන්දේසි අපි විශ්වාස කරන්නේ නැහැ මෙතෙක් රටට ඉදිරිපත් කරපු කොන්දේසි රටේ පැත්තෙන් හොඳ මේවා නෙමෙයි. ඒ කොහොම වෙතත් IMF එකට බීලා ඉවරයි වෙලා බේර ගන්න පුළුවන් ගන්න මේ කියන්නේ තව අපි ණය තැනකටනේ හිර වෙන්නේ. ඒ නිසා තමයි මම කියන්නේ අලුත් එකක් නැහැ කියලා. ඒක තමයි මම හිතන්නේ ඒ අදහස ඇතුව වෙන්නේ නැති වර්තමාන ආණ්ඩුවත් ඒ ගැන මේ එච්චර උනන්දුවක් නොදක්වන්නේ. එහෙම වෙන්න පුළුවන්. විවිධ කරුණු ඒගොල්ලන්ට ඇති. ජාත්‍යන්තරව ඒගොල්ලෝ මුහුණ දෙන ප්‍රශ්න ඒකත් තියෙනවා. හරි. එතකොට ඒක. එතකොට මෙන්න මේක. ඊට පස්සේ ඊළඟ අපි විසඳුමු. ඒ විසඳුම තමයි එතකොට අපි මේ විදියට කඩිනම් ප්‍රවේශයක් අර්බුදයේ සහ අර්බුදයේ ජය ගැනීමට කඩිනම් ප්‍රවේශයක් කියලා. මේකට ඉරන් මේ සංක්ෂිප්ත එකක්. එතකොට අපි හදලා තියෙන මේ රට ගොඩනැගීම සඳහා තියෙන හදලා තියෙන වැඩපිළිවෙල ඒ වැඩපිළිවෙල කවුරු හරි මේසයක් වටේ ඉඳගෙන කට්ටිය එකතු වෙලා හාෆ් සීට් එක බෙදලා මොන ලියලා දෙන්න හරි අධ්‍යාපනය සම්බන්ධ ඔයගොල්ලෝ ලියන්නේ. හරි. සෞඛ්‍ය සම්බන්ධ ඔයගොල්ලෝ ලියන්නේ එහෙම කියලා හදපු වැඩපිළිවෙලක් නෙමෙයි. මාස 11ක් අපි මේ සම්බන්ධව සමීක්ෂණ කරලා කෘෂිකර්මාන්තය නම් කෘෂිකර්මාන්තය සම්බන්ධ ගොවි බිම් වලට ගිහිල්ලා පාරම්පරික ගොවි හම්බෙලා මොඩ් ගොවියත් හම්බෙලා ඊට පස්සේ අමාත්‍යාංශයේ හිටපු මේ සම්බන්ධ විශේෂඥයෝ හම්බෙලා කලින් හිටපු අය හම්බෙලා මෙහෙම හදපු වැඩපිළිවෙලක් විශේෂම කරුණු 10ක් යටතේ මේ වැඩපිළිවෙල හදලා තියෙන්නේ. ඒකට ඒක තමයි ස්ථාපිත කරන්නේ. හැබැයි දැන් මේ මොහොතේ රටේ මිනිස්සු අපෙන් අහන්නේ අපි ඔය සාකච්ඡාවලට යනෝනේ අපි දිගටම සාකච්ඡා. ඡන්දයක් නැතුණාට අපි ඒ කරන මොකද මේක තමයි හොඳම වෙලාව ස්වාධීනව මිනිස්සු එහුම්කම් දෙනවා. මේ වෙලාවේ. ඒක තමයි අපි සාකච්ඡාවලට යන්නේ. ඒතකොට ඒකනේ මිනිස්සු අහන්නෙත් අපෙන් ඇත්තටම රට හදන වැඩපිළිවෙලකුත් නෙමෙයි කරන්නේ. බලය ගන්න කොහොමද? මිනිස්සුන්ට ප්‍රශ්නේ තියෙන්නේ අපි කොහොමද බලය ගන්න කියලා. ඒක තමයි මිනිස්සු අහන්නේ. බලය ගන්න වැඩපිළිවෙල මොකද්ද කියන එක තමයි අපි බොහෝ වෙලාවට ප්‍රශ්න කරන්නේ. මම කාලේ ඉවරයි තිප්පලින් වටේනේ. ඉතින් ඒ නිසා අපි බලමු ඊළඟ වටවලදී හෙට රට හදන්න නම් මොන වගේ තැනකටද අපි රට ගෙනියන්න ඕනේ කියලා. බොහොම ස්තුතියි ජාතික ජන බලවේගය වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි මැතිතුමාගේ අදහස ඉදිරිපත් වුණේ. අපි මේ ළඟට අද දේශපාලනේ හැට රට යන තේමාව ඔස්සේ කෙන සාකච්ඡාවේ ඉඩකඩ ලබා දෙන්නේ එක්සත් ජාතික පක්ෂයට. එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් යටිනුවර ආසනයේ ප්‍රධාන සංවිධායක මාධ්‍යවේදී මහේෂ්
සේනානායක මැතිතුමාට මා ආරාධනය කරනවා දැන් අදහස් ඉදිරිපත් කරන්න. බොහොම ස්තුතියි තරාන් අප පක්ෂයට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. තරාන් මන් මේ සාකච්ඡාවලට ආපුවාම හැම වෙලෙම කියන කාරණයක් තමයි මන් නියෝජනය කරන්නේ හංවඩු ගැහිච්ච හනමිටි අදහස් තියෙන දේශපාලන භූමිකාවක් නෙවෙයි, දේශපාලනයක් නෙවෙයි. අලුත් කෙනෙක් විදිහට මාධ්‍යවේදියෙක් විදිහට තරුණයන් නියෝජනය කරන කෙනෙක් විදිහට මේ රට හදන්නේ කොහොමද කියන කාරණේ. මෙතනදී ඇත්තටම මේ ආණ්ඩු පක්ෂයේ മന്ത്രിතුමන් නියෝජිතය පැමිණ සිටිනම් අපිට ඔහුගෙන් ප්‍රශ්න අහන්න තිබ්බ. නමුත් ඔවුන් දැන් මේ ප්‍රශ්න වලින් මූණ නොදී ඈත් වෙන කියන කාරණා තමයි තිබෙන්නේ. මෙතුමා ජවිපේට සම්බන්ධයෙන් මෙතුමා සමගියට දැන් මම බලන්නේ සහ අපි පක්ෂයක් විදිහට අපි දැන් දකින්නේ මේ රටේ පහුගිය අවුරුදු 70 තුළ වුණු ප්‍රශ්නයට උත්තරයක් අපි හොයන්නේ කොහොමද කියන එක. එතෙන්දී දැන් මෙතුමා පටන් ගද්දිම කිව්වා සමගියටත් බෑ UMPටත් බෑ කියලා. මම ඔය බෑ කියන ඔය පරණ සාම්ප්‍රදායික තර්කවල ඉන්නේ නැහැ. මම යෝජනා කරන්නේ අපි මේ රටට වෙච්ච දේ ඇත්තටම හොයලා බලන්න ඕනේ. දැන් මේ ඇත්තටම හොයලා බලන්න දේශපාලඥයෝ හොයලා බැලුවත් කියන්නේ නැහනේ. ඇයි කියන්නේ නැත්තේ? තමන්ගේ ඡන්ද කොට නැති වෙයි කියන කාරණේ නිසා. නමුත් අපිට යුතුයකමක් තිබෙනවා, වගකීමක් තිබෙනවා මේ රටේ ඇත්ත తත්වය තෝරා බේරා ගන්න අතීතයේ වෙච්ච වැරදි මොනවද කියලා සොයලා බලන්න. එතකොට අද අපේ රටේ වෙලා තිබෙන්නේ තුම්බියෙන් පෙළෙන සතර අගතිය ජීවත් වෙන ජන කොට්ටාසයක් නිර්මාණය කරපු ආණ්ඩුවක්. ඒ නිසා ආණ්ඩුවේ නියෝජිතයා මෙතන හිටියත් මම අභියෝග කරනවා තවත් දවසක තනියම හරි ආණ්ඩුවේ 4-5 දෙනෙක් ගෙනත් දෙන්න. අපි දන්නවා ආණ්ඩුවෙන් ප්‍රශ්න අහන්න ඕන විදිය කොහොමද කියලා. ඉතින් මේ ආණ්ඩුවේ ගැන විවේචනය කළ වැඩක් නැහැ. මොකද මේක ආණ්ඩුවක් නෙවෙයි ඇත්තටම. අද අපි රට දිහා බලන්න ඕනි මේ රට වෙලා තිබෙන తත්වය. තරන් අපේ රටේ ප්‍රතිපත්ති වෙනුවට හැදුවේ ප්‍රතිරූප. රටවල වෙනුවට හැදුවේ වීරයෝ. රටේ ආර්ථිකයේ ප්‍රාග්ධනය දියුණු කරන වෙනුවට කරේ දේශපාලන බලය ගත්තු එක. අද අපි සියල්ලෝම ඒකේ ප්‍රතිවිපාකයේ විඳිනවා. මං යන්නම් අපි මේ නූතන අතීතේ නැත්නම් නිදහසෙන් පස්සේ 56ට මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට චෝදනා කරනවා නෙවෙයි. එහෙම චෝදනා කරන සුදුසු නැහැ මෙතන නැති නිසා. නමුත් ඔබ දැක්කොත් එදා තමයි මේ ලංකාවේ පටන් ගන්නේ මේ දේශපාලන ව්‍යුහය ආර්ථික ප්‍රාග්ධන ව්‍යුහයෙන් එළියට ගිහිල්ලා ජනප්‍රිය මාතෘකාව ඔස්සේ බලය ලබා ගැනීම කියන කාරණය. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ මේ පොහොට්ටුව ප්‍රමුඛ පක්ෂ බොහෝ වෙලාවට කරේ මේ දේශපාලන ව්‍යුහය තුලින් රටේ ප්‍රාග්ධනය ආර්ථිකය මෙහෙවන්න උත්සාහ කරා. හැබැයි අද මේ මොඩල් එක බොහොම අසමත් කියලා අපිටම රටක් විදිහට පෙන්ලා තිබෙනවා. සිංගප්පූරුව ගැන කතා කරනවා, මැලේසියාව ගැන කතා කරනවා. ඒ රටවල මේ ප්‍රාග්ධනය ආර්ථිකය කියන එක යම් ප්‍රශස්ත තැනකට ආපුවාම දේශපාලන ව්‍යුහය ඉබේ හැදුනා. මම එහෙම කියන්නේ හේතුව දැන් 56 සිංහල භාෂාව නැත්නම් භාෂාමය ව්‍යුහයක් කරා දේශපාලන ව්‍යුහයක් හදන්න ගියා. දැන් බණ්ඩාරනායක මහත්තයාට හරියට සිංහල බෑ. හැබැයි ඔහු ගමේ මිනිසුන්ට ගිහිල්ලා කිව්වා අන්න කොතලාවල ඉංග්‍රීසි කතා කරනවා උඹලට සිංහල බෑ කියලා. අද තත්ත්වය මොකද්ද? මම මේ වැඩසටහනට එනකොට බැලුවා. අපි යථාර්ථය තේරුම් ගමුකෝ. මේ තරුණයන්ට ගිහිල්ලා ඉවරලා අපිට බෝඩ් ලෑලි අල්ලන්න, අපි තමයි විමුක්තිදායකයෝ, අපිට තමයි විශ්වවිද්‍යාල ශිෂ්‍යයා හදන්න පුළුවන්. ඒක නෙමෙයි තරුණයාට ඕනේ. තරුණයාට ඕනේ බලගැන්වීමක්. අද ලංකාවේ ඉංග්‍රීසි භාෂාවේ තත්ත්වය ගත්තොත් තරුණයන් අතරිනුත් සමස්ත ජනතාව අතරිනුත් රටේ 122කට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. ඒතර මුළු ලෝකෙම අපි 82 වෙනි තැන ඉන්නේ. ආසියාවේ 15 වෙනි තැන. මම මේ පොඩි උදාහරණයක් කියන්නේ මේ තරන්. එතකොට මේ රට හදන්න ආපු දේශපාලන පක්ෂ බොහෝ වෙලාවට කරේ කුමක්ද? දේශපාලන ව්‍යුහයෙන් බලය ගන්න බැලුවා. හැබැයි මං නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය විවේචන ඇති. ඒ විවේචන තිබ්බොත් අපිට ඒ විවේචන වලට අවංකව මුහුණ දීමේ හැකියාව තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය හැම වෙලේම බැලුවේ රටේ ආර්ථිකය ගොඩ දාන්න. ඒ ආර්ථිකය ගොඩ දාපු හින්දා තමයි කවුරු කොහොම කිව්වත් එක්සත් ජාතික පක්ෂයේ තිබුණු සමයේ රටේ ආර්ථිකය දියුණුනේ. ඒ වගේම එක්සත් ජාතික පක්ෂය මානව සම්පත් දියුණු කරා. උදාහරණයක් විදිහට ගත්තොත් එදා අර සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරලා දේශ ප්‍රේමීත්වයක් ඇති කරලා මේ රටේ සිංහල ජනතාව කොන් කරලා සිංහල ජනතාව තරඟකාරීත්වයෙන් නැති කරලා සිංහල ජනතාව ලෝකයේ ඉස්සරහා වාර්ගික හරිම අශීලාචාර පිරිසක් බවට පෙන්නලා ඇති වුණු තත්ත්වය වෙනස් වෙන 1980 මේ විවෘතාර්ථිකයත් එක්ක. ඒකේ අඩුලුහුඩුකම් ඇති. හැබැයි දැන් මගේ වර්තමාන නායකතුමා දැන් අපේ නායකතුමාත් එක්ක හැමෝම තරහයි. දැන් එයාත් එක්ක තරහ එතුමා වගේ වෙන්න බැරි හින්දානේ. රාජතාන්ත්‍රිකෙක් වෙන්න බැරි හින්දා. එතුමා තමයි මේ අහිංසක ගමේ මිනිස්සුන්ට හරි ඉංග්‍රීසි අධ්‍යාපනය හදලා දෙන්න මේ ඩෙරික් සිස්ටම් එක ගෙනාවේ. විද්‍යාපීඨ ගෙනාවේ. හැබැයි එතුමාට විවේචනය කරන්නයි.
අවාසනාවකට එතුමා ගියේ රාජකීය විද්‍යාලයට. එතුමා ඉංග්‍රීසි කතා කරනවා. එතුමාව ජාත්‍යන්තරේ පිළිගන්නවා. මම මේ කියන්නේ මේ දේශපාලන වමද දකුණද මැදද උඩද කියන එක නෙවෙයි. ඒක මට අදාළම නෑ ටරන්. මේ රටේ නූතන තරුණයා බලගන්වන්නේ කොහොමද? මේ රටේ ප්‍රශ්න විසඳන්නේ කොහොමද කියන කාරණේ. එතකොට මම එක දෙයක් කිව්වා. දැන් මේ දේශපාලන චරිත ප්‍රතිපත්ති වලට ප්‍රතිරූප පුම්බලා මේ රට විනාශ කරා. අනිත් පැත්තට බලන්න. දැන් ණය රාජ්‍යයක් සහ බදු රාජ්‍යයක් අතර වෙනස බලන්න. දැන් මම ජනතාවගෙන් කියන්නේ මේ රට බදු රාජ්‍යයක් වෙච්ච රට ණය රාජ්‍යයක් කරේ කවුද කියලා හොයලා බලන්න ඕනේ. දැන් හැමෝම එක්සත් ජාතික පක්ෂයට බැන්නට ටෙරාන් ඔය මහින්ද මහත්තයලා කරේ තියන් ආපු මිනිස්සුත් හිටියනේ. ඒ කරේ තියන් එනකොට තිබ්බේ මොකද්ද? කරේ තියන් වලට කිව්වේ ඔවුන් විසින්ම හදාගත්තු ධනපතිපන්තියකට ගහනවා කියලා. එහෙම නැත්නම් ගමේ ඉන්න දුප්පත් කොල්ල හැමදාම දුප්පත්කමේ තියලා තමන්ගේ ඡන්ද කොට වැඩි කරගන්න එක. හැබැයි එහෙම බලනකොට එක්සත් ජාතික පක්ෂය තමයි මේ රටේ සියලු දෙනාට නියෝජනය කරන්න පුළුවන් පරිසරයක් හදලා ඒ සියලු දෙනාට තමන්ගේ අයිතීන් වෙනුවෙන් සාධාරණ විදිහට නැගිටින්න පුළුවන් කමක් ඇති කරේ. මම කියන්නේ එක්සත් ජාතික පක්ෂය සර්වසාධාරණ සියලු දේ හරියට කරා කියලා කියන්නේ එහෙම නොවිච්ච අවස්ථා තිබෙනවා නම් මම ඒ ආණ්ඩුවල නොහිටියත් ඒවට ජනතාව වෙනුවෙන් සමාව ගැනීමේ හැකියාව අපිට තිබෙනවා. හැබැයි අර මං කියපු ප්‍රශ්නේ දැන් අපි තෝරා බේරා ගන්න ඕනි. එක පැත්තකින් දේශපාලන ව්‍යුහයක් කරහා බලය ගැනීම පමණක් කරනවා. දැන් මෙහෙමනේ බලය ගන්න හරි ලේසිනේ. කැලණියේ ණයා පෙන්නලා බලය ගත්තා. හැබැයි අද අපිට පේනවා බලය ගත්තට බලය අරන් ආණ්ඩු කරන්න බෑ කියලා. ඒ වගේම කෙනෙකුට විවේචන කරන්න පුළුවන්. විවේචන කරන්න පුළුවන්. හැබැයි කීයෙන් කී දෙනාටද පුළුවන්නේ මේ රටට සැබෑ විසඳුම් ගේන්න. දැන් මම ඉංග්‍රීසි භාෂාව ගැන කතා කරේ ටෙරාන් මේ මෙතුමන්ගේ පක්ෂයේ නායකතුමාගෙත් එක්ක මම කතා කරපු වැඩසටහනක් යනවා මේ දවස්වල මේ ඉංග්‍රීසි සම්බන්ධයෙන්. හරිද? යමෙක් කියනවා නම් ඉංග්‍රීසි භාෂාව ඕනේ නැහැ මේ භාෂාව විතරයි ඕනි කියලා යමෙක් කියනවා නම් ඒ මොකුත් නැතුව අපේ රටේ මානව සම්පත ලෝකයට විකුණන්න පුළුවන් කියලා මම අභියෝග කරනවා. ඉස්සර ඉන්දියාවේ මිනිස්සුන්ට කිව්වේ ඉන්දියාවේ ඉංග්‍රීසි කතා කරද්දී එකක් එනවා කියලා. මම මේ කවුරුත් නොකියන කතාවක් කියන. අද ඉන්දියානු තරුණයා අපිට ගොඩක් ඉස්සරහින්. ඇයි? නේරු 50 ගණන් වල ඒ මැතිතුමා ඔවුන්ගේ රටේ ඉංග්‍රීසි භාෂාව නැති කරේ නැහැ. හැමෝම ගිහලා අප්පුඩි ගැව්වා. ගමේ ඉන්න කොල්ලට කිව්වා නැති පීඩනයක් පෙන්නුවා. ගමේ ඉන්න කොල්ලව කුඹුරට යට කරා. ගමේ ඉන්න කොල්ලට කුල ભેදය, පන්ති ભેදය ඇති කරලා එයත් වෛරයක් ඇති කරා. ප්‍රාග්ධනයත් එක්ක වෛරයක් ඇති කරා. ඒ කරපු එකේ ප්‍රතිඵලය තමයි අද මෙතෙන්ද ඇවිල්ලා තිබෙන්නේ. දැන් අපි මෙතනින් ඉස්සරහට යන්න ඕනි අපි කොහොමද මේ ප්‍රශ්නය අවංකයෙන් විසඳගන්නේ කියලා. මොකද මේ රටේ තිබෙන ණය ප්‍රමාණය ගත්තොත් මේ වසරේ බිලියන් 6කට අධික මුදලක් අපි හොයන්න ඕනි. 2027 වෙනකොට බිලියන් 25කට ඇමරිකානු ඩොලර් නිකන් නෙවෙයි. අපි මුදලක් හොයන්න ඕනි. එතකොට මේ රටේ එන්න ජාතික ආදායම නැති වීගෙන යනවා. ඒ වගේම රටේ සම්පත් විකිණෙමින් පවතිනවා. ඒ වගේම බලයේ ඉන්න උදවිය කරන්නේ තමන්ගේ සල්ලි නෙවෙයිනේ ජනතාවගේ සල්ලි යටිමඩි ගහලා ඒ සල්ලි හරහා තමන්ගේ ධනය වැඩි කරගෙන ජනතාවට බෙදනවා. ඉතින් ජනතාව හිතනවා නම් මේ බෙදිල්ලෙන් මේ රට හැදෙනවා කියලා ඒකෙන් වෙන්නේ ඔවුන්ම තවත් අමාරුවට. දැන් අර මං කිව්වේ ණය රාජ්‍යයක් සහ බදු රාජ්‍යයක් මම මේ ගැන ඉදිරියේදී කතා කරන්නම්. මොකද දැන් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ මේ වර්තමාන ආණ්ඩුව සහ මීට කලින් තිබ්බ ආණ්ඩුවත් කරේ ණය අරගෙන මිනිසුන්ට සංදර්ශනාත්මක දේශපාලනයක් කරා. බදු එන්ඩෙන්ඩ් අඩු කරා. එතකොට බදු රාජ්‍යයක් කියලා කියන්නේ ජනතාවගෙන් බදු අරගෙන ජනතාවට සුබ සාධනය දීම සහ රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවන එක. වැඩි ඕනේ නැහැ. දැන් මේ වර්තමාන ජනාධිපතිතුමන් වල පළවෙනි බජට් එකෙන් කරේ මොකද? පළවෙනි අයවැයෙන් මේ බදු කප්පාදු කරා. ඒකෙන් බිලියන් 600කට 700කට ආසන්න ප්‍රමාණයක් මේ රටට නැති වුණා. එතකොට මේ කොරෝනා නිසා ප්‍රශ්නයක් ඇති වුණා වගේම මේ අමනෝචන ක්‍රියාවන් නිසා මේ රට අද අගාධයට වැටිලා. එතකොට අපි දැන් මහේෂ් රණගේ මැතිතුමා දැන් අපි එක්සත් ජාතික පක්ෂයත් ආණ්ඩු කළ දේශපාලන පක්ෂයක්නේ. අර ඔබතුමා කලින් අර මේ බලය ලබා ගැනීම සඳහා කරපු ක්‍රමවේදය සම්බන්ධයෙන් සාකච්ඡා කරද්දී එහි ඒ චෝදනාවල කොටසක් ඔබ දේශපාලන පක්ෂයටත් එන්න ඉඩ තිබෙනවා. ඒ වගේම දැන් අපි ප්‍රතිපත්තියක් නිකුල්ලා දෙන්න තරම් එක අවස්ථාවක හරි කියන්නේ අපි කාඩ්බෝඩ් වීරයෝ හදලා තියෙනවද? එහෙම අපි ප්‍රතිරූප මාකට් කරලා තියෙනවද? අඩුමතරමේ අපේ නායකතුමාට කොච්චර ගරහැව්වත් කොච්චර බැන්නත් එතුමා කවදාත් එතුමාගේ ජීවිත කතාව ගැන කතා කරලා තියෙනවද? හැබැයි මොකද එතුමාට කරේ? එතුමාට හැමදාම කරේ අවමන් කරපු එක. ඒ අවමන් කිරීම කළේ ඔබතුමාලගේ දේශපාලන පක්ෂයේ අභ්‍යන්තරයෙන්ම නේද? නෑ අපේ දේශපාලන පක්ෂ අභ්‍යන්තරේ ඒ කට්ටිය අද අපේ පක්ෂයත් එක්ක නැහැ. ඒ කට්ටිය පක්ෂයෙන් පිට ගිහිල්ලා එයාලා අපිට මාකටිං කරනවා. එයාලා තාම UMP කියලා. ඒක හොඳ කාරණයක්. මම කියන්නේ දැන් අර අපේ රට පුරුදු වෙලා තිබෙනවා සිංගප්පූරුව ගැන කතා කරන්න. හැබැයි සිංගප්පූරුව හැදුනේ කොහොමද කියන එක අපි විශ්ලේෂණය කරනවා. මම අහන්න ගිය ප්‍රශ්නේ අනිත් කොටස. දැන් අපි කො ණය ලබා ගැනීම සම්බන්ධයෙන් ඔබතුමාලගේ දේශපාලන පක්ෂ ආණ්ඩු කරපු දේශපාලන පක්ෂයක් ඇටියට ඔබතුමාලගේ කාලෙත් ණය ලබාගෙන තිබෙනවා. ඒ කාලේ ලබාගත්තේ ණය
භාවිතා කළ ආකාරයයි දැන් ඔබතුමා පහුගිය රත්න රාජපක්ෂ ආණ්ඩු සමයේ ගත්ත ණය සම්බන්ධයෙන් දැඩි විවේචනයක් කළා කළානේ. ඔව්. ඒ දෙකේ අතර වෙනස මොකක්ද මේ තිබෙන්නේ? දැන් උදාහරණයක් ගත්තොත් මහවැලි ව්‍යාපාරය. මහවැලි ව්‍යාපාරය ගත්තොත් අවුරුදු 30කට පස්සේ තමයි ණය ගෙවීම කරන්නේ. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා තමයි මේ ණය ටික ගන්නෙ. ඒ මහවැලි ව්‍යාපාරයෙන් සෑහෙන සේවයක් මේ රටට සිද්ධ වුණා. නමුත් ඔය කියන පොහොට්ටුව ප්‍රමුඛ ආණ්ඩුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව මේ රටේ ආණ්ඩු කරපු හැම වාරයක් පාසාම කරේ සුදුවැලි ඇති කරපු එක. ඒ සුදුවැලි වල බර ජනතාවට එනවා. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවකින් පස්සේ හැමදාම බලය ගන්න හැකියාව ලැබුණේ එක්සත් ජාතික පක්ෂය. ඒතර එක්සත් ජාතික පක්ෂයේ ඒ බලය ගත්තට පස්සේ ඒ ප්‍රශ්න විසඳන්න සාධනීය පිළිතුරු සොයන්න වෙනවා. ඒකයි මම කියන්නේ බදු දැන් උදාහරණයක් ගත්තොත් කවුරු නෑ කිව්වත් මේක පිළිගන්න ඕනේ 2017 මේ අයවැයේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති කරේ එක්සත් ජාතික පක්ෂයනේ. එතකොට ටෙරන් මේවා මගෙන් අහන්න. එතකොට ටෙරන් එක්සත් ජාතික පක්ෂනේ මේ රටේ රාජ්‍ය සේවකට රුපියල් 10000ක් දුන්නේ. එතකොට එක්සත් ජාතික පක්ෂනේ මේ රටේ රාජ්‍ය ආදායම 100,000ක් දක්වා වැඩි කරේ. එතකොට දැන් IMF එකට යනවද නැද්ද කියන එකේදී අපි කියන්නේ මොකද්ද? IMF එක මොකද්ද කියන්නේ? IMF තව සතියකින් ලංකාව පිළිබඳ වාර්තාවක් ගේනවා. ඒ වාර්තාව පාර්ලිමේන්තුවට ගේන්න. පාර්ලිමේන්තුවේ අපි පක්ෂපාත සියල්ල අමතක කරලා අපිට තියෙන එක ආසනයයි. නමුත් ඔහු කලාපීය නායකයෙක්, ඔහු ලෝකයේ පිළිගත් නායකයෙක් රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපි කියන්නේ සියලු දෙනා එකතු වෙලා කතා කරලා මේ රටේ විධායකයට හෝ කාට හෝ මේකට යෝජනාවක් දෙන්න. තව එක දෙයක් කියන්න තියෙනවා. ඒතර මේ කාරණා දිහා අපි අවංකව බලන්නේ නැතුව ජනතා විමුක්ති පෙරමුණ අපිට බයිනවා නම් අපි ඔවුන්ට බයිනවා අපි ඒ කල්චර් එක නැති කරා. එහෙම නැත්නම් අපි සමගියට බයිනවා නම් මේ රට දියුණු වෙන්නේ නැහැ. මේ රටේ අද සුවහසක් තරුණයන්ට අවශ්‍ය. බලන්න කී දෙනෙක් රට යන්න උත්සාහ කරනවද කියලා. ඒතර රට ගිහිල්ලා කරන්න යන්නේ කුලිය රස්සාන කරන්න යන්නේ. ඇයි මොකද? ඉංග්‍රීසි භාෂාව නැහැ, තොරතුරු තාක්ෂණය. අපි අද කතා කරන්න ඕනේ මේ ජනතාව මේ රටේ මිනිස්සු බලගන්න එක. එහෙම නැතුව ටෙරාන් මේ මහේෂ් සේනානායක පාර්ලිමේන්තු මන්ත්‍රී වෙන එකවත් නැත්නම් ටෙරාන් මේ ආයතනයේ ප්‍රධානියා වෙන එකවත් එහෙම නැත්නම් කවුරු හරි කෙනෙක් මොනවා හරි සංදර්ශනයක් කරලා බලය ගන්න එක නෙවෙයි. එහෙම වෙච්ච එකේ විපාකය තමයි අද අපි විඳින්නේ. දැන්වත් අපි තේරුම් අරගෙන මේක නැවැත්තුවේ නැත්නම් ටෙරාන් අපි සියලු දෙනා මේ රට විනාශ කිරීමේ පාපයට සම්මාදන් වුණා කියන ශෝකය මරණ මොහොතේ හරි අපිට දැනේ. භවසෝති එක්සත් ජාතික පක්ෂයේ මෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ යටිනුවර ආසනයේ ප්‍රධාන සංවිධායක මාධ්‍යවේදී මහේෂ් සේනානායක රත්නමගේ අදහස අද දේශපාලනය හෙට රට අපේ තේමාවයයි. ප්‍රේක්ෂක ඔබට අවස්ථාව ලැබෙනවා මූලික වටේ අදහස් දැක්වීමෙන් පස්සේ දුරකථන මාර්ග ඔස්සේ ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න 0112 761 ඔස්සේ අප විරාමයක් ලබා ගන්නවා දැන් සම්බන්ධතාවයේ ප්‍රධාන පාලක මැදිරියට. අපි මේ සාකච්ඡා කරන්නේ අද දේශපාලනයේ හෙට රට යන තේමාව ඔස්සේ මම කැමති ඊළඟට මේ සාකච්ඡාවේ අදහස් ඉදිරිපත් කර ඉඩ ලබා දෙන්න සමගි ජන බලවේගයේ නුවරඑළිය ආසනයේ ප්‍රධාන සංවිධායක ඒ වගේම තලවකැලේ ලිඳුල නගර සභාවේ සභාපති අශෝක සේපාල මැතිතුමාට මම ආරම්භ කරනවා මූලික අදහස් ඉදිරිපත් කරන්න. ඔව් එරන් මම මුලින්ම ස්තුතිවත් වෙනවා TNL රූපවාහිනියට මෙම අවස්ථාව ලබා දීමත් ඒ වගේම මේ අවස්ථාවේදී සමගි ජන බලවේගය වෙනුවෙන් අවස්ථාව ලබා දීම පිළිබඳව. ඇත්තටම අද දවසේ අපි මාතෘකාව ගත්තම අද දේශපාලනයේ හෙට රට. ඉතින් මේක ඇත්තටම මේ අපේ කතිකයෝ දෙන්නම කිව්වා වගේ අපිට ලොකු ප්‍රශ්නයක්. මොකද හෙට දේශපාලනය කරන්න අපිට රටක් ඉතුරු වෙයිද මෙහෙම ගියොත් කියන ප්‍රශ්නේ තමයි අපි මුලින්ම උත්තරයක් හොයන්න වෙන්නේ. ඒතරම අද මේ වෙනකොට අපි දැවැන්ත අර්බුදයකට ලෝකයේ ඉදිරියේ දැවැන්ත අර්බුදයකට අපි රටක් වශයෙන් මුහුණ දීලා සිටිනවා. ඉතින් මේකෙදී අපේ මහේෂ් මැතිතුමා කිව්වා වගේ පක්ෂ පාට කල්ලි කණ්ඩායම් මේවට වඩා අපිට අවශ්‍ය වෙන්නේ මේ ඔබගේ මාතෘකාවේ තියෙන පරිදිම හෙට දවසේ දේශපාලනය කිරීම සඳහා සහ අපේ දරුවන් සඳහා අපි රටක් තිබිය යුතුයි. ඒක තමයි ප්‍රධානම දේ අපි. එතකොට ටෙරන් පැහැදිලිවම මේකෙදින් අපිට අද මේ වෙනකොට අපේ රට තුල දේශපාලන පක්ෂයක් නැහැ. තියෙන්නේ කල්ලි හදාගත්තු. මේක තමයි ප්‍රධාන වශයෙන්ම අපිට තියෙන ගැටලුව. අපිට නිවැරදි දැක්මක් සමග දේශපාලන පක්ෂ හැදිලා තියෙනවා නම් ඒ දේශපාලන පක්ෂයේ ප්‍රතිපත්තිත් එක්ක ගමන් කරනවා නම් අපිට මීට වඩා හොඳ රටක් මේකට අපි නිර්මාණය කරගන්න තිබුණා. අපිට කාලෙන් කාලයට අපිට විවිධ මූණු මාරු වෙන
එහෙම නැත්නම් සිම්බල් අපේ ලාංඡන මාරු වෙන දේශපාලන කල්ලි තමයි හැදෙන්නේ. ඉතින් මෙන්න මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. උඩ දැන් මේ වෙනකොට අපේ නිපුටාරච්චි මන්තුමා කිව්වා වගේ දැන් අද වෙනකොට අපි පුදුමාකාර විදිහේ අසරණභාවයකට පත් වෙලා තියෙනවා ජාතියක් වශයෙන්, රටක් වශයෙන්. මොකද අපිට අද ඉන්ධන ටික ගහගන්න පොලිමේ ඉන්න වෙලා තියෙනවා. විදුලි බලය දැන් මම එනකොට මට දිගටම මෙතනට එන්න බැරි නිසා මම කිලෝමීටර් 150ක් විතර එන්න තියෙනවට ඒක නිසා මම ඇවිල්ලා මගේ අක්කලා ගෙදර ඉඳලා මම ආවේ. එනකොට ඒක කරන්ට් එක නැහැ. ඊට පස්සේ ඉන්ධන ගහන්න යනකොට ඉන්ධන නැහැ. ඉන්ධන ලොරිය ඇවිල්ලා බවුසරේ ඇවිල්ලා ඉන්ධන ටික බෑවට පස්සේ යනකොට ඒක කරන්ට් එක නැහැ. ඉන්ධන ගහන්න. මෙහෙම අර්බුදයක්. එතකොට කිරිපිටි පොලිමට යන්න ඕනේ කිරිපිටි නැහැ. මම නියෝජනය කරන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය ආසනේ. අද මේ වෙනකොට අපි දැවැන්ත අර්බුදයකට මුහුණ දීලා තිනවා. අපේ වතුකම්කරුව අපේ සහෝදර ජනතාවත් ඒ වගේම ගොවි ජනතාව. පොහොර ප්‍රශ්නේ. එතකොට මේ එකට එකක් බැඳිලා අද මේ සියල්ල දන්වලක් ආකාරයෙන් අපි ක්‍රමක්‍රමයෙන් මේ රජය මේ ආණ්ඩුව අපි විනාශයටපත් කරනවා. තරන් දේශපාලන සංකල්පයක් අනුව අපි රාජ්‍යයක් අපි බිහි කරගන්නේ ඇයි? අපි රාජ්‍යයක් බිහි කරගන්නේ ඒ රාජ්‍යයේ ඉන්න ජනතාව, ඒ රාජ්‍යයේ ඉන්න පුරවැසියන් සතුටු ප්‍රීතිමත් ආරක්ෂාකාරීව ජීවත් වෙන්න. හැබැයි දැන් මේ කියන මූලික සංකල්ප එකක්වත් අපිට මේ රාජ්‍ය තුල තියෙනවද? සහ දැන් ඉතින් ලොකු ප්‍රශ්නයක් තියෙනවා රාජ්‍යයක් තියෙනවා කියන එකත් අපිට ලොකු ප්‍රශ්නයක්. හරිද? මොකද අද ගෑස් මුදලාලි එයාට ඕන විදිහට ගෑස් වල මිල තීරණය කරනවා. කිරිපිටි මුදලාලි එයාට ඕන විදිහට කිරිපිටි මිල තීරණය කරනවා. හාල් මුදලාලි එයාට ඕන විදිහට හාල් මිල තීරණය කරනවා. ඒක නිසා අද පාරිභෝගිකයාගේ ආරක්ෂාව රටේ ජනතාවගේ ආරක්ෂාව බලන රාජ්‍යයක් අපිට නැති වෙලා තියෙනවා. අද ටිරාන් හොඳ වෙලාව මේ අදත් 21 වෙනිදා. ඉතින් වෙන දවසට හැම මතක ඇති ඔබට යහපාලන ආණ්ඩුව කාලේ හැමදාම දෛනිකව අප්ඩේට් එකක් යනවා. අද අහවල් මාසේ 21. ඒතකොට තව මාස දෙකක් යනකොට 2019 ඉඳලා අවුරුදු 3ක් සම්පූර්ණ වෙනවා පාස්කු ප්‍රහාරයට. එතකොට මුලින්ම මේ රජය බලයටපත් වෙන්නේ මහේෂ් සහෝදරයා කිව්වා වගේ අර කැලණි නායාගේ ප්‍රශ්නේ වගේම පාස්කු ප්‍රහාරෙත් මම හිතන්නේ ඒකේ 150කට 60කට වඩා දායකත්වයක් ලබා දුන්නා පත් කරගන්න. අන්තිමට ඔබතුමා හිතන්න පොඩ්ඩක් අපි මේ රටේ හෙට දවස ගැන කතා කරන්න පුළුවන් තත්වයක ඉන්නවද කියන ප්‍රශ්නේ ඉස්සරහදී නීතිපතිවරයා විසින් කරුණු 800 කියන්නේ චෝදනා 855ක් යටතේ චෝදනා ගොනු කළා ඉදිරිපත් කරපු නඩු තරන් මොකද්ද මේ විහිළුව 855න් එකම චෝදනාවක්වත් අධිකරණයේදී ඔප්පු කරගන්න බෑ එකම චෝදනාවක් එතකොට මේ රටේ අනාගතයට තරුණයාට මේ රටේ නීතිය ගැන විශ්වාසයක් තියෙයි. දැන් මූලික කුල්ලුනේ අපේ විධායකයේ ව්‍යවස්ථාදායකයේ අධිකරණ. එතකොට දැන් මේ ක්‍රමක්‍රමේ මේ රට මේ කොතනද තල්ලු කරන්නේ? එතකොට ඔබතුමා කියන්නේ මේ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් අර පැමිණිල්ල අසමත් වුණා මේ චෝදනා ඔප්පු කරන්න කියන කාරණාවයි ඔබතුමා මේ කියන්නේ. ඔව් ඉතින් මේක දැන් ඔබතුමා හිතන්න මේ චෝදනා ගොනු කරේ මේ පාස්කු පහරයට සම්බන්ධ වෙච්ච ජනතාව නෙමෙයි. එහෙම නැත්නම් කාදිනල් උන්වහන්සේ නෙමෙයි. එහෙම නැත්නම් කතෝලික සභාව නෙමෙයි. මේ චෝදනා ගොනු කරේ නීතිපති දෙපාර්තමේන්තුව. එතකොට දැන් මේ එකක් දෙකක් නෙමෙයිනේ ටෙරන් චෝදනා 855ක්. හරිද? එතකොට 855න් එකම චෝදනාවක්වත් අධිකරණයේදී ඔප්පු කරන්න බෑ. කියලා ගරු අධිකරණය තීරණය කරනවා. ඒ කියන්නේ මේ වෙලාවේ අර ගැලරි එක චූන් කරන්න දුන්න දෙයක් නෙමේක. ඇත්තම කතාව අපි කියනවනේ. ඒ කියන්නේ මේක හරි විමර්ශනයක් කළා නිවැරදි විදියට වගකියුත්තන් මේකට අල්ලගත්තේ නෑ එක්කෝ. එහෙම නැත්නම් දේශපාලන උවමනාවක් මත මේ අය අයින් කරගන්න ඕන. එක්කෝ. හරිද? මේක වෙන්න බෑ. එතකොට දැන් අද අපි ඩොලර් මම දැන් මෙන්න මේ පුවත්පතේ ඩිරාන් මේ 20 වෙනිදා පෙබරවාරි 20 වෙනිදා පුවත්පතේ මේ තියෙනවා කෝටිපතියන් අගරු චෙක්පත් වලින් ආණ්ඩුවට බදු ගෙවලා අගරු චෙක්පත් වල වටිනාකම කෝටි 300ක් කෝටි 300ක් හරිද මෙන්න බලන්න කෝටි 300ක් හරිද හරි කෝටි 300ක් එතකොට සමස්ත රටේ අපිට මේ පොහොර ටික ගෙනාවා නම් ටිරාන්
මේ පොහොර ටිකට යන වියදම කෝටි 300 ඇතුළතදී අපිට පියව ගන්න පුළුවන්. හැබැයි අද ඔබතුමා අද මම හිතන්නේ ඒක ප්‍රයුක්ති වල ගියත් දැන් මට ප්‍රයුක්ති බලන්න බැරි වුණා. නමුත් අද ජනාධිපතිවරයාට අභියෝග කරන මට්ටමටපත් වෙලා ජනතාව. දැන් ජනාධිපතිතුමා ප්‍රශ්න කරන තැනටපත් වෙලා ජනතාව. ඇයි මේ? දැන් මේ මිනිස්සුන්ව මේ පීඩනයට ලක් කරලා මේ පීඩනය දරා ගන්න බැරි තැනට ජනතාවපත් වෙලා ඉවරයි. එතකොට දැන් ජනතාව කොතනින් හරි පිපිරෙනවා. පිපිරෙන්නේ නැතු ඉන්නේ නැහැ. දැන් මොකද අද මේ වෙනකොට දැන් එළවලු මිල යම්කිසි පාලනයක් වෙලා තිබුණාට තරම් සිංහල අවුරුදු කාලේ උත්සව සමය වෙනකොට මං හිතන්නේ මම නුවරඑළිය මිනිස්සෙක් වශයෙන් වගකීමෙන් කියනවා රුපියල් 400 500 ඉක්මවලා යනවා අනිවාර්යෙන් එළවලු කිලෝ එක. මොකද මේ වෙනකොට දැන් අපේ ලොකුම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ගොවියර පොහොර ටික නෑ. ගොවියා සම්පූර්ණයෙන්ම අතෑරලා දාලා. ඊට පස්සේ දැන් මේ බෙදනවා අර මන්ත්‍රීවරු අපේ මේ නියෝජිතයෝ කිව්වා වගේ දැන් ආණ්ඩුව පටන් අරන් තියෙනවා බෙදීමේ ව්‍යාපාරය. දැන් මගේ පැත්තට දෙනවට නම් එක පවුලකට වතු කම්කරු සහෝදරයන්ගේ එක පවුලකට කිලෝ 15ක් දෙනවා සහනදායි මිල යටතේ පිටි. කිලෝ 15ක් ලබා දෙනවා. සහනදායි මිල කීයද දැන්? රුපියල් 80යි. 80යි මට සමහර මගේ නියෝජිතයෝ ගෙල්ල දීලා තිනවා වත්තේ පඩියෙන් ඒගොල්ලන්ගේ කපලා තිනවා රුපියල් 103 ගන්න. ඒ කියන්නේ දැන් ඒගොල්ලන්ගේ දැන් මේක දෙන්නේ ට්‍රස්ට් ෆන්ඩ් එක හරහා. හරිද? එතකොට ඒ අයගේ මේ වතුකම් කරවන්ගේ පඩියෙන් තමයි මේ මුදල කපන්නේ. එතකොට පඩියෙන් කපලා තිනවට තරම් රුපියල් 1515ක් පිටි කිලෝ 15ට. 1550. එතකොට රුපියල් 103ක වගේ මුදලක් පිටි කිලෝ එකකට අය වෙනවා. මේකේ මට ඒක ඡායාරූපයක් ගේන්න බැරුණට තරම් මේ අමාත්‍යාංශ හතරක කොහෙද නම් ගහලා තියෙනවා. මේ පිටි බෑග් එකේ කිලෝ 15 බෑග් එකේ. එතකොට සාමාන්‍යයෙන් වතු කම්කරු කිලෝ 15ක් කියලා කියන්නේ ඇත්තටම ඒ අයගේ හවස් 5ක හෝ 6ක පරිභෝජන. ඒ අයට මේකෙන් සම්පූර්ණම ඒ මාසේ ඒ අයට ගෙනියන්න අමාරුයි. ඒතකොට ඔබතුමා හිතන්න දැන් රජයේ දත්තම තමයි සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව කියනවා සාමාන්‍යයෙන් 4 දෙනෙක්ගෙන් යුක් පවුලක ලංකාවේ ජීවත් වෙන්න රුපියල් 65000ක මුදලක් මාසෙකට අවශ්‍යයි. එතකොට ඒම කියනවා ජනවාරි මාසේ උද්දමනය රුපියල් ජනවාරි මාසේ උද්දමනය 114.5යි. දල වශයෙන් බැලුවම රුපියල් 9400ක් 9500ක් වගේ ප්‍රමාණයක් වෙනවා ඒ ප්‍රමාණයට බැලුවම. ඒතකොට අපි අහන්නේ දැන් ජනවාරි මාසේ උද්දමනයේ 114.5කින් වැඩි වෙනකොට අර රුපියල් 9000 ගාණක් අර 4 දෙනෙක් ජීවත් වෙන පවුලට මේ ආණ්ඩුවෙන් ලබා දුන්නා. අර එතුමා කවුරු රුපියල් 5000ක් ලබා දෙනවා. මේක මොකද කරන්නේ? අර බියගම තියනකල් ගහනවා අච්චු බෙදනවා. හැබැයි මේකෙන් අපේ උද්දමනය වැඩි වෙනවා මිසක් අපිට කිසිදු සෙටක් මේ රටට වෙන්නේ නැහැ. දිනෙන් දින අපිව හිර වෙනවා. ඉතින් එකම දේ කියන් තියෙන තරම් අපි හිර වුණාට පස්සේ අපිට සහ මේ රට බාර ගන්න ඉන්න අයට ප්‍රශ්නයක් වුණාට ඇමරිකන් පුරවැසියන්ට මේ පිළිබඳව කිසි ප්‍රශ්නයක් නැහැ. භවස්තුති සමග ජන බලවේගය වෙනුවෙන් සමග ජන බලවේගයේ පක්ෂයේ නුවරඑළිය ආසනයේ ප්‍රධාන සංවිධායක තලවකැලේ ලිඳුල නගර සභාවේ සභාපති අශෝක සේපාල මැතිතුමාගේ අදහස ඒ ඉදිරිපත් වුණේ අද දේශපාලනයේ හෙට රට අද අපේ තේමාව එය. ඔබට මෙතන සිට හැකියාව තිබෙනවා දුරකථන මාර්ග ඔස්සේ ඔබේ ප්‍රශ්න මේ සාකච්ඡා සභාව හා එක් කරන්න 0112 706 128 විවෘතයි. එසේ සිහිපත් කරමින් අප විරාමයක් ලබා ගන්නවා සම්මන්තාව යලි ප්‍රධාන පාලක වැඩිරියට. ඔබේ ආදරණීයන් පිටරට සිටවන මුදලට රාජ්‍ය ආරක්ෂාව සමග ඉහළම වටිනාකම මහජන බැංකුවෙන් දැන් සෑම ඩොලරයකටම අමතර රුපියල් 10ක් සහ විදේශ මුදල් රුපියල් ගිණුමකට තැන්පත් කිරීමේදී රුපියල් 1000ක් දක්වා ප්‍රේෂණ ගාස්තුව ආපසු. මේ සිහින දැකපු අය ඔවුන්ගේ ලොකුම සිහින සැබෑ කරගත්තේ ඔබ අතේ පවතින උපකරණ හා උපාගම භාවිතා කරමින් ඔබේ සිහිනය ජය ගැනීමට උත්සාහ නොකරන්නේ ඇයි? ලොකුම සිහිනයත් සිහිනයක් නොවේ. SLT Mobitel. අපි සාකච්ඡා කරන්නේ අද දේශපාලනයේ හෙට රට පිළිබඳව. අප දෙවන වටියේත් මූලික අවස්ථා ලබා දෙන්නේ ජාතික ජන බලවේගයට කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි මැතිතුමාට. හරි. අද දේශපාලනයේ හැටි. ඒ කියන්නේ පොඩි අයට පොඩි ඒවා. ලොකු අයට ලොකු ඒවා. පොඩි අයට දෙනවා මැෂින් දෙනවා. වැසිකිලි කෝච්චි දෙනවා. අට මේක ලොකු අයට ලොකු ඒවා දෙනවා. ඒක තමයි මේ පාලනයේ දේශපාලනයේ හැටි. මම මේ ඉදිරිපත් කරන්නේ මත්තගොඩ තියෙන බෞද්ධ මධ්‍යස්ථානයක්. ඒකට අනුබද්ධ සිරිසුමන දහම් පාසලයි නිශ්චල හා චංචල දීපල සම්බන්ධවයි. පර්චස් 109ක්. හරි. අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයෙන් ලියුමක් එනවා 2021 7:30
එවන්නේ නිවාස සංවර්ධන අධිකාරී ලේකම්ට මොකද නිවාස සංවර්ධන අධිකාරියට මේ ඉඩම් අයිති කාටද? ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සතු පර්චස් 109ක භූමියක් එම සංගමයේ විසින් ඉදිකර ඇති සියලුම ගොඩනැගිලි සහ නිශ්චල දීපල ඇතුළු සියල්ල නාරායන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුව ආනන්ද නායක ස්වාමීන් වහන්සේට පැවරීමට කැමැත්ත ප්‍රකාශ කරමින් මත්තගොඩ බෞද්ධ සංගමයේ විධායක සභාවේ පරිපාලන ලේකම් කියන එස්.බී. හේරත් කියලා කෙනෙක් ලියුමක් එවුවා කියලා ඒකට අනුව පවරනවා. හරි? දැන් ඒකේ දහම් පාසල ඒ ප්‍රදේශයේ ඒ බෞද්ධ ඒ අය ඒ සියලු දේවල් ඒ අය නමුත් ඒ කාගේවත් අදහසක් නැහැ. මේ මත්තගොඩ නිවාස සංකීර්ණ තියෙන මේ ආසන්නේ. එතකොට අපි දන්නවා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියත් එක්ක අපිත් එක්ක නෑ මං හිතන්නේ ස්වාමීන් වහන්සේ දැන් අවුරුදු 83ක්ද කොහෙද උන්වහන්සේට වෙනවා මොකක් හරි එකක් පාලකයෝ දෙන්න උමලක් තියෙනවා තමන්ගේ දේක් දුන්නට කමක් නෑනේ තමන්ගේ දේක් අපි බෞද්ධයෝ අපේ ගෙවල් වල දේවල් මේ ශාසනයට පවරන්නේ තමන්ගේ දේනේ මේ රජයේ දේවල් පාලකයෝ පවරන්නේ ඒගොල්ලෝ අයිතිකාරයෝ වෙලා තියෙන්නේ බාරකාරයෝ නෙමෙයි හරි ඒ නිසා ප්‍රශ්නයක් නෑ අඩුම ගානේ ඒ ප්‍රදේශයේ පන්සල් වල හාමුදුරුවන්ගේ ඒ විහාරස්ථාන වලින් ඒ මොකක් හරි අනුදැනුමක් මත නම් ජනතාවගේ කැමැත්තෙන් නම් එහෙම එකක් නෙමෙයි. එතකොට ඒකට අනුව තමයි මේ ගහනවා මේ ගිවිසුමක් බදු ගිවිසුමක්. ඒ ගහනවා 2021යි 12යි 30 වෙනි දිනේ ඉඳන් 2022යි 6යි 29 වෙනි දින දක්වා මේ ගිවිසුම තියෙනවා. දැන් ඇවිල්ලා බෝඩ් ගහලා තියෙනවා ප්ලෑන් ගහලා තියෙනවා මේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිගේ මේ අහවල් එක කියලා මේ ගහලා දැන් බෝඩ් එකකුත් ගහලා ගිහිල්ලා දැන් එහෙ ජනතාව මේ සංඝ ભેදේ මම හදන්න මම මේ කියන්නේ හරි අපි බෞද්ධයෝ තමයි මේ හාමුදුරුවෝ අතර ભેදයක් ඇති කරන මේ පාලකෝ තමන්ගේ පාලනය ඇතුලේ හරි මේ මොකද්ද මේ කරන්නේ අර ඒ උන්වහන්සේට නඩුවක් තියෙනවා මම හිතන්නේ අභයාරාමේ එකෙන් දැන් ඒ නඩුවේ තීන්දුව මම හිතන්නේ එනවා උන්වහන්සේට එළියට යන්න වෙනවා හරි අපි ඒ පිළිබඳ කතා නොකරමු. අන්තික ඉතින් මේ මගේ ළඟ ඩොකියුමන්ට්ස් අර මේ තියෙනවා මේවා උන්වහන්සේ මේ ස්ථානේ වැඩ නොසිටින නිසා මම හිතන්නේ උන්වහන්සේලා ඉතින් මේවට ඉන්නේ නැහැ. ඉතින් කියන්න ඕන දේවල් කියන්න ඕන. මේ නමුත් මේ කියන්නේ උන්වහන්සේත් එක්ක ප්‍රශ්නයක් නෙමෙයි මේ පාලකයෝනේ. මම කැමතියි දැන් උන්වහන්සේ මේ වැඩසටහන අහගෙන ඉන්නවා නම් බලන් ඉන්නවා නම් මේ කියපු කාරණා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන්න තිබෙනවා නම් අපි උන්වහන්සේලාට ආරාධනය කරනවා 0112යි ඒක ලොකු දෙයක් 86 සියලු දුරකථන මාර්ග ඔස්සේ සම්බන්ධ වෙන්න කියලා. පැහැදිලි කරන්න හරිනේ නේ. මෙන්න මේක ඇවිල්ලා තින්නේ කියලා. ඒක එකක්. ඉතින් ඒක නිසා ඇත්තටම තරම් මේ අපිට තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාද සජිත් ප්‍රේමදාස මහත්තයාද ජේ.ආර්. ජයවර්ධන මහත්තයාද මහින්ද මහත්තයාද කියන එකක් නෙමෙයි. මට අපිට පුද්ගල වැඩක් නැහැ. පුද්ගලයන් හොඳකම් තියෙනවා, නරකකම් තියෙනවා, දක්ෂකම් තියෙනවා, අදක්ෂකම් තියෙනවා ඔක්කොම. මිනිහෙක් කියන්නේ එහෙමනේ. මිනිහෙක් කියලා කියන්නේ අපිට ওই පුද්ගලින්ගේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. අපිට තියෙන්නේ විශේෂයෙන්ම 1977 ඉඳන් ආපු මේ අවුරුදු 44 තුන ආපු මේ සිස්ටම් එකේ කේස් එකක් මේ තියෙන්නේ. මම මේ කියන්නේ ඒකයි. ඒතකොට මේ සිස්ටම් එක අසමත් වෙලා තිනවා මිනිස්සු දුප්පත් කරලා තිනවා. පාලකව පෝසත් කරලා තිනවා. පාලකයා හරි පොහොසත්. මිනිස්සු අන්ත දුප්පත්. එදා වේල ගත කරන්න බෑ. එහෙම කරහදපු මේ අවුරුදු 44 පාලනය කරපු පාලකෝ කියනවලන් අපි සමත් කියලා. අපි හරි කියලා. ඒ මොකක්ද ඒකේ හරිය තියෙන්නේ? ඒකයි අපිට තියෙන ප්‍රශ්නේ. ඒ නිසා දුප්පත්කම කියලා කියන්නේ තරහන් ඇත්තම කෘත්‍රිමයි. දුප්පත්කම ස්වභාවික නැහැ. කෘත්‍රිමයි අපේ මේ දුප්පත්කම මිනිස්සු දුප්පත් කරලා තින්නේ දුප්පත් කරවලා තින්නේ. ඒක නිසා ඇත්තටම ඊළඟ එක තමයි අපේ රට කොමිස් සහ කොමිස් මේ රට මෙහෙම වෙන්නේ සමහර අය කියනවා දැන් අපි කියනවානේ වංචා දූෂණය අපි නතර කළා මේ රට හදනවයි කියලා. හරි? දැන් සමහරව කියනවා මේ වංචා දූෂණය නතර කරලා විතරක් රට හදන්න පුළුවන්ද කියලා. ඒව කියන්නේ මේ පක්ෂවල කට්ටිය නෙමෙයි සමහර ඔය ඉන්නවනේ වම කියලා ඔය කොයි පැත්තටවත් නැති කට්ටිය ඒගොල්ලෝ කියන්නේ ඒ මුකුත් නෙමෙයි. ඒ අර මේ තීච්ඡ ක්‍රමයට සපෝට් එක දෙන්නේ. හරි. ඒ කියන්නේ මහම් මිනිස්සු තුල තියෙන මේ වංචා දූෂණ නැති කරලා විතර රටක් හදන්න බෑ. නෑ වංචා දූෂණ නතර කරලා විතරක් නෙමෙයි රටක් හදන්න ඕනේ. නමුත් මම මේ ළඟදී අහුවා එහෙම කතාවක්. ඒකයි මම මේ කියන්නේ. සමාවෙන්න අපිට මතුමක් ලැබෙනවා 0112 70128 දුරකථන මාර්ග ඔස්සේ අම්පාරයේ සිට දැන් සම්බන්ධ වෙලා ඉන්නවා
උදේරත්න මහත්මයා අයබෝවන්. ආයුබෝවන් ගන්න මතක සුබ සන්ධ්‍යාව. මාකුලිතුමනි නාල්කාන්ත සහෝදරයා මෑතකදී ටීවී නාලිකාවකට ඇවිල්ලා කිව්වා ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් යටතේ මේ දේශපාලකයා සතුව තියෙන විධායක බලයේ සැලකිය යුතු ප්‍රමාණයක් ආපහු ජනතාවට දෙනවා කියලා. අපි අතට පවරනවා කියලා. ඇත්තට මොකද්ද මේ සැලසුම සමයකින් අදහස් කරන්නේ? සහ දැන් මේ වෙලාවේ ඇත්තටම ඔතුමන්ලගේ ආණ්ඩුවක් තිබුණොත් අර යහපාලනයේ මිල සූත්‍රය ක්‍රියාත්මක කරනවද? එහෙම නැත්නම් යහ සමාන මිල සූත්‍රයක් ක්‍රියාත්මක කරන එක වටිනවද මේ වෙලාවේ? බොහොම ස්තුතියි උදේරත්න මහත්මයා අම්පාරේ සිට ප්‍රශ්න ඉදිරිපත් කළේ. ඔව්. මේකේ තියෙනවා මේ මහජන නියෝජිතයා කියලා කොටසක් තියෙනවා. ඒකේ තියෙනවා ජනාධිපති අගමැති හා පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට ලබා දී ඇති විශේෂ වරප්‍රසාද අහෝසි කිරීම. එතනින් තමයි මේකේ පටන් ගන්න. ඊට පස්සේ තියෙනවා අපේ විධායක ජනාධිපති ක්‍රමය. ඒක අහෝසි කරන. ඒක අහෝසි කරලා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් නාමික ජනාධිපතිවරයෙක් පත් කරගන්නවා. ඒ නිසා බලතල පවරනවා සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුවට. ඒක හරි. ලාල්කන් සහෝදරයා කියන එක හරි. මේකෙත් සංක්ෂිප්තව ඒ ටික කියලා තියෙනවා. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ තව යක් මිල සූත්‍රය. මිල සූත්‍රයේදී ඕවා ඔක්කොම වෙනස් වෙනවා. ඒ කියන්නේ දැන් මෙහෙමයි. දැන් ওই මිල සූත්‍රය ආපු හැටි වැරදිනේ. ඔක ඔය සමහරක් ඒවා ගේන හැටිනේ වැරදි. දැන් මේ වෙලාවේ මිල සූත්‍රය තිබ්බනම් දැන් ජනතාවට වාසීනේ. හරි. ඉතින් එහෙම නිසා අපිට ඒක කියන්න බෑ. ඇත්තටම දැන් විශේෂයෙන්ම ඉන්ධන ඕක එක එක තැන් වලට ඉන්දියාවට කාටවත් ඒක අධිකාරිය දෙන්නේ නැතුව ඒක රජයේ සතු තියාගන්න ඕන. මොකද ඒක අත්‍යවශ්‍ය භාණ්ඩයක් නේ දැන් ටෙරා. ඒක නැතුව බෑ. දැන් ওই විදුලි ප්‍රශ්නෙත් වෙලා තියෙන්නේ ඕකනේ. ඉතින් ඒක නිසා ඒකට ඇත්තට මීට වඩා තත්ත්වය වෙනස් වෙන්න ඕන. මිල සූත්‍රයකට නැවත යන ඒකුත් නෙමෙයි තියෙන්නේ. ඊට පස්සේ මට මම අර කොමිස් කතාවට ආවේ මම උදාහරණයක් කියන්න ටෙරා. මේ රට හදනවනම් ගොඩනගන්න තියෙනවනම්. හරි මේ උදාහරණ. මේ උදාහරණේ තියෙන්නේ සම්පකාර බැංකුව ශ්‍රී ලංකා වරාය අධිකාරී. හරි ඒක බලයේ තියෙන්නේ මේ සම්පකාර බැංකුවේ බලයේ තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ අපේ යුනියන් එක ඇතුළත තමයි බලයේ තියෙන්නේ. ඒකේ 2021 ජනවාරි වලදී ඒකේ ලාභයි. ඒක කොච්චරද ලාභවල කිව්වොත් එහෙම ඒකේ ලාභ ප්‍රමාණය 2021 බැංකුවේ සුද්ධ ලාභයේ ටෙරාන් 1,59,58,77,64යි සුද්ධ ලාභී. හරි. ඒකේ අනිත් එක කියනෝනේ ඒකේ කවදාක්වත් කවුරක්වත් තරඟ කරන්නේ නැහැ. ඒක අපිට තමයි මේ බලේ එන්නේ. කවුරක්වත් ඡන්දයට ඉදිරිපත් වෙන්නේ නැහැ. කවුරක්වත් දෙන්නේ නැහැ. වෙන කාටවත් දෙන්නේ නැහැ. මම මේ කියන්නේ මේ වරාය අධිකාරියේ සේවකීන්ට තියෙන ඒ වාසිය මම මේ කියන්නේ අපේ ආයතනයකට බලය දීම සම්බන්ධව. හරි. ඒකදී මේගොල්ලෝ ඒ ලාභෙන් සමාජිකින්ට බෙදනවා යම් කොටසක්. මම මේ කොමිස් කියන කතාව තියෙන්නේ. ඒකෙත් අර තිලිනපත් ප්‍රමාණයක් අරන් තිනවා. තිලිනපත් 8,250ක් රුපියල් 5,000. ඒ කියන්නේ වවුචර්. එතකොට ඒකේ දැරිය යුතු සම්පූර්ණ වියදම වෙනවා බැංකුවට ඒ තිලිනපත් ගන්න 4,12,50,000. හැබැයි බැංකුවේ දරුවේ මේකට 3,93,93,750යි. හරි. ඒ කියන්නේ මේකෙන් 4.4% වට්ටමක් හම්බ වෙනවා. මේ වට්ටම අනුව 18,56,250ක කොමිස් එකක්. හරි. 18,56,250ක කොමිස් එකක්. හරි. ඒ වගේම තව ප්‍රමාණයක් මේ කාගිල්ස් එකෙන්ම ඒ වවුචර් නිකුත් කරන රුපියල් 1000 වවුචර්. ඒකේ 28,625. හරි. ඒකෙන් 104 බැගින් වට්ටමක් හම්බ වෙනවා. ඒ වට්ටමේ වටිනාකම 11,45,000යි. හරි. ඊට පස්සේ DSI එකෙන් සපත්තු දෙනවා. ඒත් එහෙමයි. ඒත් 12,700ක් රුපියල් 1000 ගානේ ඒකෙත් වට්ටමක් හම්බ වෙනවා. ඒක 125ක වට්ටමක්. ඒ වට්ටමේ වටිනාකම 31,75,000. හරි. එතකොට ටෙරාන් ඒ ටික ඔක්කොම එකතු කරලා ගත්තට පස්සේ ඊට පස්සේ තව බැංකුවක් තියෙනවා. ඒකෙත් බලය තියෙන අපිට EWC බැංකුව කියලා. ඒකනොත් ඒ සබකින් සඳහා සමාජිකයන් සඳහා වවුචර් නිකුත් කරන 9,70,000. එතකොට ඒකෙත් ඉතිරි කරගත්ත මුදල 22,67,500ක්. මේ කොමිස් ටික එකතු කරාම
මම කියන්නේ මේ ආයතන වල වෙන වැඩ. මේ කොමිස් ටික එකතු කරගත්තාම තරම් 847,43,750. මම කියන්නේ මේ ආයතන දෙකකින් බඩු ගන්න ගිහිල්ලා කොමිස් එක. මේ කොමිස් එක සම්පකාර බැංකුවට ඉතුරු කරා. අපේ පාලන අධිකාරී. හරි. වෙන අධ්‍යක්ෂ මණ්ඩලයක් මොකද්ද කරන්නේ? වෙන අධ්‍යක්ෂ මණ්ඩලයක් කරන්නේ මේ 84 ලක්ෂ මේ මුදල අරගෙන අධ්‍යක්ෂ මණ්ඩලෙ බෙදා ගන්නවා. මම මේ උදාහරණයක් කිව්වේ. හරි. මේ මං කියන්නේ මේ රටක් හදනවා. ඊට පස්සේ මේ බැංකුවේ අපිට තියෙන බලයේ තියෙන මේ බැංකුවෙන් ලක්ෂ 100ක වගේ මුදලක් සමාජිකයින්ට වියදම් කරනවා. මොකටද දන්නවද? පහේ ශිෂ්‍යත්වයේ මේ වරාය අධිකාරිය සේවකයෝ මේක දන්නවා. මේ කවුරක්වත් දන්න නිසා මම කියන්නේ ප්‍රසිද්ධ නෑ නැති නිසා මම මේ කියන්නේ. පහේ ශිෂ්‍යත්වයේ ඒ සමාජිකයන්ගේ දරුවෝ ලකුණු 70කට වැඩියෙන් ගත්තොත් ඒගොල්ලෝ ලකුණු 70 කියලා සලකන්නේ සාමාන්‍යයෙන් ශිෂ්‍යත්වයේ ළමයි ලකුණු 70 කියන්නේ පාස්. මේ ලකුණු 70ට වැඩි හැම දරුවෙකුටම ශිෂ්‍යත්වයක් දෙනවා. ඒ සමාජිකයන් දරුවෝ පහේ ශිෂ්‍යත්වය. ඊට පස්සේ විශ්වවිද්‍යාලේ ප්‍රවේශයක් ආවොත් ඒ විශ්වවිද්‍යාල තේරෙන අයට ශිෂ්‍යත්වයක් දෙනවා මේ බැංකුව. හරි? අන්න ඒ කියන්නේ දැන් මම මේක කියන්නේ මුකුත් නෙමෙයි. දැන් කියන මේ ආයතන පාඩුයි කියලා. හරි? බැංකුවක් ගත්තොත් ඒවත් නිකන් පාඩුයි. හරි? මේ ආයතන පාඩු වෙන්න විදියක් නැහැ. මේ ආයතන පාඩු වෙන්නේ මේවා පාලනාධිකාරී ඉන්න මිනිස්සු ගසා කනවා පෙරන්. මට කියන්න ඕනේ ඒකයි. මේවා පාලනාධිකාරී මේ තියෙන්නේ මේ මාස් එක. මේක මම පාවිච්චි කරපු එකක් නෙමෙයි. පාවිච්චි කරපු මාස් එකක් නෙවෙයි. මේ අලුත් මාස් එකක් මං ගෙනා. හරි? මේ මාස් එක කීයද? සිල්ලරට කඩේකින් මේ මාස් එක කීයකට ගන්න පුළුවන්ද? ටෙරන් දන්නවද මේ මාස් එක අරන් තියනවද? මේ තිබ්බර මේ එක එක ගණන් වල ගන්න. එක එක ගණන්. මේක රුපියල් 7,750යි උඩරිම සිල්ලර මිල. මම කඩෙන් ගන්නෑ 7,50ට වැඩි. මොකද මේක ලේයර් 3යි තියෙන්නේ. හරි? මේක ලේයර් 4ක් තියෙනවා නම් උඩරිම මේක රුපියල් 10ක් වෙයි. මේ මාස් එක සිල්ලර කඩෙන් අපි ගන්න කඩෙන් මේ සර්ජිකල් මාස් එක රුපියල් 10ක් වෙයි ලේයර් 4ක් තියෙනවා. මේක දින ලේයර් 3යි. හරි? ලේයර් 3 එක තමයි 750. ලේයර් 4ක් තියෙනවා මේක රුපියල් 10යි. වරාය අධිකාරී පාලකයෝ මේ මාස් එක කීයද ගන්න? මේ මාස් එක ගන්න රුපියල් 40කට. ඔන්න රටට වෙලා තියෙන වැඩි. ඔය මාස් එකමද? මේ මාස් එක රුපියල් 40ට ගන්න. දැන් අපි අපේ යූනියන් එකේ කට්ටිය දැන් ඔය වයිවරි එකට ගිහිල්ලා මේ හැමතැනම ගිහිල්ලා මේ සම්බන්ධ පැමිණිලි දාලා තියෙනවා. හැබැයි මුකුත් ක්‍රියාත්මක නැහැ. ඒ කියන්නේ මේ මොකද්ද මේ කියන්නේ මහා දවල් හොරා කනවා. මහා දවල් අපේ රටේ මේ පාලන තන්ත්‍රයන් වල ඉන්න මිනිස්සු මේ ආයතන වල හරි කොමිස් සහ කොමිස් පිට කොමිස් මම ඒකනේ අර උදාහරණයක් වෙන්නේ අර ඔබතුමා රුපියල් 40ට බරාය අධිකාරිය ගන්නවා කියන කාරණාව ඒ අදාළ සාධක ඇතුවද මේ කතා කරන්නේ සාධක ඇතුව රුපියල් 40ට ගන්න මේ මොකද මේ සම්බන්ධව අපි අපේ යූනියන් අදාළ ආයතන වලට පැමිණිලි කරලා තියෙනවා හරි පැමිණිලි කරලා තියෙන දැන් කාට හරි මට අභියෝග කරන්න බැරිය හරි වෙන ඕ ගානට නෙමෙයි මේ ගානට ගන්න කියලා හරි ඒ අභියෝග වලට ලෑස්තිලා තමයි මේ ඔක්කොම කියන්නේ ඒ නිසා මේ උදාහරණයක් කිව්වේ ඕක තමයි රටේ තත්ත්වය. එවැනි රටකට අනාගතයක් නැහැ හෙට රටක් නැහැ ගරාන. අපි වෙනස් කරන්න හදන්නේ මේ ජාතික ජන බලවේගය මේ වෙනස් කරන්න හදන්නේ මේ කොමිස් පිට කොමිස් ගහන. හරි ජරා ජීර්ණ වෙච්ච පුද්ගලොත් එක්ක ප්‍රශ්නයක් නෙමෙයි. මේ සිස්ටම් එක මේ ක්‍රමය තමයි වෙනස් කරන්න ඕනේ. අන්නේ ක්‍රමය වෙනස් කිරීම වෙනුවෙන් තමයි හෙට රටක් හදන්න ඕන නම් අද දේශපාලනය වෙනස් වෙන්න ඕනේ. බොහොම ස්තුතියි ජාතික ජන බලවේගය වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි මැතිතුමාගේ අදහස අද දේශපාලනයේ හෙට රට අපේ තේමාවයයි මම කැමැතියි ඊළඟට එක්සත් ජාතික පක්ෂයට අවස්ථාව උදා කරලා දෙන්න දෙවැනි වටේ අදහස ඉදිරිපත් කරන්න. එම පක්ෂයේ යටිනුවර ආසනයේ ප්‍රධාන සංවිධායක මාධ්‍යවේදී මහේෂ් සේනානායක මැතිතුමාට අක්ෂරම මූලික වටේදී පෙන්ලා දුන්න දැන් මේ දේශපාලන ව්‍යුහය ආර්ථික ව්‍යුහයෙන් ඈත් වුණාම රටකට වෙන තත්ත්වය කවුරු කොහොම කොයි වාදයෙන් කරත් අද වර්තමාන ලෝකයේ ප්‍රාග්ධනයේ ආර්ථික ව්‍යුහය කියන එක හරියට තිබෙන්නේ නැත්නම් මිනිසුන්ට දේශපාලනය ගැන තියෙන උනන්දුව නැති වෙනවා. මොකද මිනිසුන්ට කණ්ඩ බොණ්ඩ නැති වුණාම දේශපාලන ව්‍යුහය ගැන වැඩක්
නැති වෙන්නේ නැහැ. මට හිතෙනවා භාග වේලාවට මේ රජයේ බලය ලබා ගැනීම සම්බන්ධයෙන් අර තුන් වේලක් කන මිනිස්සයාට එක වේලක් කන තත්ත්වයට පත් කරපුවාම නැත්නම් එක වේලක්වත් නැත් තත්ත්වයට පත් කරපුවාම බඩගිනි දැනෙච්ච මිනිහා කැම දෙන තැනට ඇදෙනවා. ඒ නිසා බොහෝ වෙලාවට මේ ආණ්ඩුව ගන්න තීරණ ගත්තාම අපිට තේරෙන දෙයක් තමයි මේ ආණ්ඩුව හිතාමතා මේ ආර්ථිකය හරියට මෙහෙවන්නේ නැහැ. ඒ වගේම මේ ආණ්ඩුව ගන්නා තීරණවලදී ඔවුන් ගන්නේ ජනප්‍රිය බලය සම්බන්ධයෙන් තීරණ පමණයි. ඒ බලය සම්බන්ධයෙන් තීරණ ගන්නකොට මොනියම්ම පුද්ගලයෙක් බලය පමණක් ඉදිරියට දාලා තීරණ ගත්තාම වෙන්නේ තරන් ඒ ගන්න තීරණ බොහෝ වෙලාවට බලය ලබා ගැනීම පිණිස හොඳයි. හැබැයි රටට හොඳක් වන්නේ නැහැ. මම උදාහරණයක් කියන්නම්. දැන් 2005 රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගත්ත එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ උදුරා ගන්නවා. උදුරා ගන්න 2001 2004 ආණ්ඩුව උදුරා ගන්නවා බලෙන් අමාත්‍යාංශ තුනක් පවරගෙන. එතෙන්දී පසු කාල රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපේ නායකතුමා පෙන්ලා දෙනවා ඒ වෙලාවේ ඔහු චන්ද්‍රිකා මැතිණියත් එක්ක රණ්ඩු කරන්න යන්නේ නැත්තේ නැත්නම් සටනට යන්නේ නැත්තේ රටේ අභිවෘද්ධිය ගැන හිතලා කියලා. ඔය වගේම 2015 හොඳට හෝ නරකට පුදුවපේක්ෂයක් ගැන මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පෙරළුවයින් පස්සේ පළවෙනි අවුරුදු දෙක දිහා හොඳට බලන්න. ඒ අවුරුදු දෙකේ ජනතාවට සහන ලැබුණා. මේ රටේ ආර්ථිකය හොඳ පැත්තට ගමන් කරා. අයවැයේ ප්‍රාථමික ගිණීමේ අතිරික්තයක් ඇති වුණා. මෙන්න වැඩේ හොඳට නෝ මොකද මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කරේ? ඒ ආර්ථික කමිටුව විනාශ කරලා එක්සත් ජාතික පක්ෂයට මඩ ගහලා එක්සත් ජාතික පක්ෂත් එක්ක එකට වැඩ කරපු හැමෝටම චෝදනා එල්ල කරලා පාර්ලිමේන්තුව විකෘතත්වයකට පත් කරලා 2018 දින 52 ගෙනල්ලා රටේ ආර්ථිකය විනාශ කරලා ව්‍යවස්ථාව කඩලා ඊළඟට රටේ ආරක්ෂාව අඩපණ කරලා පාස්කු තත්වයක් ඇති කරලා අන්තිමේදී මේ රටට නැවතත් අභාග්‍ය සම්පන්න තත්වයක් ඇති කරා. දැන් අද මම දැක්ක මහ බැංකුව අධිපති කියනවා මේ විදිහට කියලා බැංකු කඩන් වැටුනොත් මට කරන්න දෙයක් නැහැ. බැංකු වලට මම යෝජනා කරන මහ බැංකුවෙන් කියනවා කන්දිත නීතිගත සංස්ථාවට ණය දෙන්න එපා. අනිත් පැත්තෙන් ඒකේ අමාත්‍යතුමා කියනවා CPC එකට සල්ලි නැහැ ඉන්ධන ගන්න. මෙහෙම ගියොත් අපිට ඉන්ධන දෙන්න බැරි වේවි. එතකොට දැන් මේ කාටද මේ විහිළුව කරන්නේ? නිකන් හිතලා බලන්න තරන් මේ මිනිස්සු මේ උදවිය බලය ලබා ගැනීම පිණිස පක්ෂ කීයක් විනාශ කරාද? පුද්ගලික චරිත කීයක් විනාශ කරාද? රටේ මර්මස්ථාන ආයතන කීයක් විනාශ කරාද? මේ රටේ අවාසනාවකට යම් පිරිසක් දේශපාලනයේ නියැලෙනවා රටේ හොඳට තිබෙන ආයතන හොඳට තිබෙන සමාජ තත්ත්ව විනාශ කරලා බලය ලබා ගැනීම. අපිට ඇමතුමක් ලැබෙනවා මහේෂ් යානක මැතිතුමනි 0112 706 128 ඔස්සේ කලවානේ සිට දැන් සම්බන්ධලා ඉන්නවා දිලංක මහත්මයා. අයිබවන්. හරි. ඔව් ප්‍රශ්න ඉදිරිපත් කරන්න. මහත්මයා මට මහේෂ් යානක මහත්මයන් අහන්න ඕනි. ශ්‍රී ලංකාවේ මේ ක්‍රිකට් ටිකත් ගන්නකො ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ දැන් නායක වෙනසක් වැයෙන්නේ. හරිද? ඊට පස්සේ නායක වෙනසලා දැන් තරුණ නායකත්වය ඇහිලා තියෙනවා. හැබැයි UMP නායකත්වය වෙනස් වෙන්නේ නැහැ. එදා ඉඳි මිනිහමයි මොනසෙම තාම ඉන්නේ. අර නිකුන්සික මැතිතුමා. ඕකලගේ නායකත්වය වෙනස් වෙලා ඉදිරි මැතිවරට තරම් කරන නැත්නම් මේ තියෙන නායකත්වය තුල නායකත්වයට දෙන ඉදිරි මැතිවරණට යනවද? ඔය UMP එක ප්‍රතිසංවිධානය වෙන්නේ නැද්ද? හොඳයි. මම ස්තුතියි දිලංක මහත්මයා. මේක හොඳ උත්තරයක් කරා. ප්‍රශ්නයක්. ඔව් මේක හොඳ ප්‍රශ්න මම හොඳ උත්තර දෙන්න. දැන් ඔබතුමා අහපු ප්‍රශ්නේ ඉතාම වැදගත්. මොකද දැන් මම මාධ්‍යවේදියෙක් කාලේ තරන් එන හැම දේශපාලඥයාටම නොයෙකුත් ප්‍රශ්න අහනවා. දැන් මේක ඇතුළට ආවට පස්සේ මේ දේශපාලනය කියන එක හරි අමුතුයි කියලා තේරෙන්නේ. හරිද? දැන් මේ මෙතුමා අහන ප්‍රශ්නේදී දේශපාලන පක්ෂ අලුත් වෙන්න ඕනේ. දේශපාලන පක්ෂ වල නායකයෝ වෙනස් වෙන්න ඕනේ. හැබැයි තරන් රටක නායකයා වෙන්න බෑ වහසිබස් දෙරු පමණි. රටක නායකයෙක් වෙන්න බෑ දේශපාලනේ නිකන් කාලයක් ගත කරාට. එතකොට වර්තමානයේ කාටත් අවිවාදයෙන් තොරව පිළිගන්න වෙනවා රටක් ලෝකයක් කතා කරන රාජතාන්ත්‍රික කලාපීය නායකයෙක් වෙන්න පුළුවන් පුද්ගලයා තමයි මේ වෙලාවේ ඉන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමා. හැබැයි එතුමාට කිසිසේත්ම අදහසක් නැහැ මේක තුල සදාකාලිකව රැඳී සිටින්න. අපේ පක්ෂයට වෙච්ච හානිය සහ අපේ පක්ෂයට සිදුවුණු දේවල් සහ ඒ පක්ෂයේ කඩපු අය ඉන්න කොහෙද කියන කාරණේ මම මෙතන කතා කරන්න යන්නේ නැහැ. මම මේ යෝජනා කරන්නේ එතුමා ඔය අහන ප්‍රශ්න මට දෙන්න තියෙන උත්තරේ තමයි මේ රටේ නායකයෝ හැදෙන්න ඕනේ. නායකයෝ හැදෙන්නේ කොහොමද? ජනතාව උගත්කමක් තියෙන බුද්ධියක් තියෙන දැනුමක් තියෙන මිනිස්සු පාර්ලිමේන්තුවට යවන්න ඕනේ. එපමණක් නෙවෙයි මම හිතන්නේ ප්‍රාදේශීය සභාවලට පවා යවන්න ඕනේ යම්කිසි දැනුමක් තියෙන මිනිස්සු. එහෙම නැතුව ප්‍රසිද්ධිය නිසා නැත්තම් ජනප්‍රිය නිසා
ඡන්දය ලබා දෙන නැත්නම් ඇට්ටෝන් ගෙදෙට්ට මල ගෙදෙට්ට මිනිපෙට් මේ මිනිවල කපණ්ඩේකට ඡන්ද දෙන සංස්කෘතිය තුල ගියොත් අපිට ඇති වෙන්නේ මේ රටේ හරි නායකයෝ බිහි වෙන්නේ නැති එක. එතකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මොන චෝදනා එල්ල කරත් එතුමා මේ රට බංකොලොත් කරලා නැහැ. එතුමා මේ රට විනාශ කරලා නැහැ. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටට අවශ්‍ය නායකයෝ හදපු කෙනෙක්. අදටත් සජිත් ප්‍රේමදාස මහත්මයා එක්සත් ජාතික පක්ෂයත් සමග හිටියනම් මම හිතන්නේ එතුමාට ලොකු ගමනක් යන්න තිබ්බා. අද එතුමා සමග ජන බලවේගයත් එක්ක තනි වෙලා ඉන්නේ. ඉතින් ඒකට අපිට කනගාටුයි. නමුත් එතුමත් මෙතන හිටියනම් මේක ලොකු හයියක් වෙලා අපිට මේ ආණ්ඩුව පෙරලන්න තිබ්බා ඉක්මනින්ම. හැබැයි සමගි ජන බලවේගයත් එක්ක එතුමා තනි වෙලා නෙමෙයි එක්සත් ජාතික පක්ෂයේ හුදකලා වගේ වෙලා තින්නේ. නෑ එහෙම හුදකලාවක් වෙලා නේද? එක්සත් ජාතික පක්ෂය දැන් මේ අපි වගේ තරුණයෝ ඉන්නේ. මේ අපි වගේ අලුතෙන් හිතන කට්ටිය ඉන්නේ. දැන් ඔයා ඔබතුමාට මෙතන දෙල පරණ දේශපාලඥයෝ මේවා කතා කරනවද? මේ මම යථාර්ථය කතා කරන්නේ. මම දැන් අර ඔය කතාවේ කියන්න ගියේ දැන්. එතකොට එතුමාට මම හිතන උත්තරේ මම ලබා දුන්නා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට නායකත්වයේ ඉඳලා අපිට නායකත්වය දෙන්න කිව්වේ අපි. මොකද යම්කිසි දැනුමක් බුද්ධියක් තියෙන කෙනෙක් බුද්ධිය පහළ මිනිහෙකුට නායකත්වය කියලා පිළිගන්නේ නැහැනේ. එහෙම වෙන්නේ දැන් ඒකනේ අද අපේ රටේ මධ්‍යම පාන්තිකව දේශපාලනයෙන් ඈත් වෙලා තිබෙන්නේ. ඇයි? මධ්‍යම පාන්තිකයාව බලා ගන්න මධ්‍යම පාන්තිකයේ සිතුම් පැතුම් ඔහුගේ බුද්ධි මට්ටමට ගැලපෙන දේශපාලන නායකයන් නැහැ. පාර්ලිමේන්තුවේ ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන තත්ත්වය සහ ඔවුන්ගේ දැනුම බුද්ධිය අවබෝධය දැක්ම දැක්කහම කතා කරපුවම තරම් ඔබට මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. අපි කවුරුත් එක දන්න කාරණයක්. මම කියන්නේ මං උනත් සුදුසු නැත්තම් පාර්ලිමේන්තුවට යන්න ඕනේ නැහැ. හැබැයි මම සුදුසු කියන ආත්ම විශ්වාසය තියෙන නිසා තමයි පුද්ගලික ජීවිතයේ සියලු දේවල් කැප කරගෙන පුද්ගලික ධනය කැප කරගෙන අපි මෙතන ඉන්න ජනතාව වෙනුවෙන් ඉන්නේ. මොකද අපිත් මෙතනින් අයින් වුණොත් කවදාවත් හොඳ කෙනෙක් අයින් වුණොත් එතෙන්ද හොඳ කෙනෙක් එන්නේ නරක කෙනෙක්ම තමයි මෙතන තල්ලු වෙලා එන්නේ. එතකොට ඔබ යහපොර අපි තනි වෙලාද කියන ප්‍රශ්නය අද ගමට ගියායින් පස්සේ බලා ගන්නට පුළුවන්. මොකද ඒ ඡන්දයේදී ලක්ෂ 30ක් 40ක් මිනිස්සු ඡන්ද ප්‍රකාශ කරේ නැහැ. ඒ ඡන්ද ප්‍රකාශ නොකරපු පිරිස අතරේ අවංකව කිව්වොත් හැම පක්ෂයකම අදාළ පිරිස සිටියා. ඒකෙන් වැඩි කොටසක් තිබෙන එක්සත් ජාතික පක්ෂය කියන එක අපිට ඔප්පු කිරීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයට මොනෑම පිනකට මොනෑම වාසනාවකට මේ පක්ෂයට අලුත් මූණු ගෙනල්ලා මේ පක්ෂය වෙනස් කිරීමේ හැකියාව ලැබුණා. මම අපි අත්ත කතා කරොත් ටෙරක් දැන් හැමදාම පාර්ලිමේන්තුවට ඇඟිල්ල දික් කරනවා. ප්‍රාදේශ සභා මට්ටමේ තිබෙන දූෂණ ගැන හොයලා බලන්නකෝ. දැන් ඕනිම දේශපාලන පක්ෂයක යම් පිරිසක් ඉන්නවා අරක් කරගෙන. මේ පක්ෂය අපේ, මේ ගමේ ශාඛා සංවිධානය අපේ. මෙතනින් එහාට වෙන කාටවත් දෙන්නේ නැහැ. නමුත් එක්සත් ජාතික පක්ෂයට මේ පක්ෂය අලුත් කර ගැනීමේ හොඳ අවස්ථාවක් ලැබිලා තිබෙනවා. අපි ඉතින් අර කලබල වෙලා මේ වෙලාවේ අපේ දේශපාලන උපායන් ඇත්තටම කිව්වොත් අපිට දේශපාලන උපායන් කියලා දෙයක් අපි බිලීව් කරන්නේ නැහැ දැන්. අපි මේ රටට ආදරේ මිනිස්සු. එහෙම දේශපාලන උපායන් තිබ්බනම් මීට කලින් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තියක් නැති දේශපාලනය කරලා. එක්සත් ජාතික පක්ෂයේ බලයේ හිටියත් බලයේ නොහිටියත් මේ රටේ අභිවෘද්ධිය තකා තමයි අපි කතා කරලා තිබෙන්නේ. ඒකට අපිට ඕනෑ තරම් උදාහරණ කතා කරන්න පුළුවන්. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ මේ වෙලාවේ බලන්නේ රට මේ තියෙන උවදුරෙන් බේරාගන්නේ කොහොමද කියන කාරණේ. එතෙන්දී එක්සත් ජාතික පක්ෂයත් සමග බොහෝ පාර්ශව මේ වෙලාවේ සම්මුඛ වෙලා ඉන්නවා. අපි ඒ සියලු දෙනාට යෝජනා කරන්නේ මේ වෙලාවේ මේ වැටෙන රට බේරා ගන්න අපි එකතු වෙලා බලය ලබා ගැනීමේදී ප්‍රතිපත්ති පිළිබඳ කතා කරලා එකට ඉන්න බැයි නම් වෙනලා තමන්ගේ පංගුව ගත්තට කමක් නැහැ. හැබැයි විපක්ෂය කියන එක මෙහෙම බෙදී වෙන්වීම තුල සහ බෙදා වෙන් කිරීම තුල මේ රටට වෙන හානිය අද ජනතාව දන්නවා. එක්සත් ජාතික පක්ෂයට පාක්ෂිකයෝ කලකිරලා හෝ මොනියම් හෝ ප්‍රශ්නයකට අපි දෙගොල්ලක් වෙච්ච හින්දා ඡන්දය ගහන්න ගියේ නැහැ. මම ඔබතුමාට මේක මතක් කරමු නිසා ඔබතුමාගේ පක්ෂ නායකතුමා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා මේ පවතින අර්බුදකාරී තත්ත්වය විසඳ ගන්න අපි එකතු වෙන්න ඕන කියලා. ජාතික ආණ්ඩුවක් නෙවෙයි. නමුත් මේ වගේ එකතු වෙලා දෙයක් කරන්න ඕන කියලා. ඒ වගේ යෝජනාවක් එන්නේ එක්සත් ජාතික පක්ෂය එක මන්ත්‍රී ධුරයට වැඩිච්ච නිසාද කියලා. නෑ දැන් ඔය එකතු වීම කියන නිර්වචනය මෙහෙම ගන්නකෝ තරම් දැන් තරම් මේ රට හදන්න බෑනේ තරම්. තේරෙනවද? දැන් මේ මෙතුමා එක්කවත් මං එක්කවත් මෙතුමා අපිට පුද්ගලික තරහවල් තියෙනවද? දැන් පුද්ගලික තරහවල් තියෙනවා ඔහු දේශපාලන සුදුසුත් නෑනේ. ඒ කියන්නේ රටේ ප්‍රශ්න ගැන සංවේදී නැතිකමනේ මෙතන තියෙන්නේ. දැන් මේ පරණ දේශපාලඥයෝ ගොඩකට තියෙන්නේ මොකද්ද? ඔහුගේ අදහසේ නෙමෙයි මම ඉන්නේ. ඔහු කියපු පාසලේ නෙමෙයි මම ඉන්නේ. ඔහු කොළඹ මම ගමේ. ඔහු මගේ කුලේ නෙමෙයි. මේ මිනිස් මේක තමයි යථාර්ථය. මේක පරණ මිනිස්සු කතා කරන්නේ නැහැ. ඇයි? ඔය පදනමෙන් ඡන්ද හදාගන්නේ. මේක මාර අවාසනාවක් නේ. එතකොට අපි කියන්නේ මේ එකතු වෙමු කියලා කියන්නේ මේ ආණ්ඩුව එක්කවත් එහෙම නැත්නම් අපිට අදාළ නැති කට්ටියක් එක්කවත් එකතු වෙන එක නෙවෙයි. රටේ ප්‍රශ්න කතා කිරීමේදී අපි කතා කරන්න ඕනි රටේ ප්‍රශ්න රටේ කෝණයෙන් බලලා. එතකොට දැන්
උදාහරණයකට මම කියන්නම්කෝ. දැන් මේ දේශපාලන පක්ෂ කවදාද කතා කරනවද මේ රටේ තරුණයා තරගකාරී කරන විදිය? අහලා තියෙනවද කොහෙද කතා කරනවා? අහලා තියෙනවද? හැම දේශපාලන පක්ෂයක්ම කියලා තරුණයාට කියයි හෙට මල්ලි රැස්වීමක් තියෙනවා ඒකට වරෙල්ලා කියලා. නැත්නම් කියයි අපේ සමාජ මාධ්‍ය කරන්න මෙතෙන් දෙන්න කියලා. නෑ එක්සත් ජාතික පක්ෂය කියන අපි තරුණයව තරංකාරී කරනවා. ඒක අපි ක්‍රියාවෙන් ඔප්පු කරලා තියෙනවානේ. තරුණ සේවා සභාව, බෙල්වුඩ් එක, තරුණයන්ට මේ තොරතුරු තාක්ෂණය, ඉංග්‍රීසි භාෂාව, පිටරට රැකියා මේවා එක්සත් ජාතික පක්ෂයේ බලයේ තිබ්බ කාලේ ඇති කරා. එතකොට අපි අලුත් පරම්පරාව විදියට අපේ නායකතුමාටද, අපේ මහලේකම්තුමාටද, උපනායකතුමාටද, ජ්‍යෙෂ්ඨ මේ නායකයන්ටද අපි බල කරන්නේ මේ අපිට ඕනි රට හදාගන්න තමුන්නාන්සලා අපිට දේශපාලන ගුරුහරුකම් දෙන්න. ඉතින් ඒ නිදහස අද එක්සත් ජාතික පක්ෂය තුල තිබෙනවා. හැබැයි මේක අමාරු ගමනක්. මොකද අවුරුදු 70ක් තිස්සේ අපි පුරුදු වෙච්ච මජර ක්‍රමයක් තියෙනවානේ. හැම පක්ෂයකම හොරු ඉන්නවා. හැම පක්ෂයකම මේ පරණ හනමිටි අදහසක දේශපාලනය කරන්න යනවා. ඒක කවුරුත් නෑ කියනවනම් ඒක හරි හිතලුවක්. දැන් ඔය ගැන ඕනි තරම් උදාහරණ කියන්න පුළුවන්. හැබැයි අපි දැන් මගේ පක්ෂය ගැන අහපින්ද මන් නියෝජනය කරන කඳවුරේ අපි බලන්නේ මේ රටේ ඊළඟ අවුරුදු 25ක කොතෙන්ද යන්නේ. අපිට එක්සත් ජාතික පක්ෂයටත් මේක කරන්න බැරි වෙච්ච අවස්ථා තිබ්බා. හැබැයි පුළුවන් හැම අවස්ථාවකම ඒ උපරිමය දරපු නිසා එක්සත් ජාතික පක්ෂය ඒකට හොඳ සාධනීය ප්‍රතිඵල අරන් ඇවිල්ලා තියෙනවා. දැන් ඔය IMF සම්බන්ධයෙන් කතා කරලා දැන් මෙතුමා කිව්වා IMF සම්බන්ධයෙන්. දැන් අපි දරන මතය තමයි මේ වෙලාවේ වෙන රටවල් වලට ආයතන වලට ගිහිල්ලා වැඩි පොලියට ණය අරගෙන ණය රාජ්‍යයක් ඇති කරලා අද අපේ බඩ පුරව ගන්න අනාගතේ පාවා දෙනවට වැඩිය අපිට පුළුවන් වෙන්න ඕනේ IMF වෙන ආයතනයකට ගිහිල්ලා මේ හරි විදියට මේක කතා කරලා මේ රටේ ජනතාවට මේ වෙලාවේ ගන්න පුළුවන් සාපේක්ෂතා වාසිය හොඳම තැන ලබා දෙන්න. මොකද ඔය IMF එක ගැන බිල් එක මවන්නේ ඇත්තට මේක ගැන නොදන්න කට්ටිය. මම පොඩ්ඩක් මේක කිව්වොත් මේ IMF එකේ තියෙනවා මේ තරන් surveillance capacity building and lending. ඒ කියන්නේ සුපරීක්ෂණය ධාරිතාව නැත්තම් ජනතාව බල ගැනීම සහ ඊට සාපේක්ෂව ණය ලබා දීම. මොනියම් හෝ පුද්ගලයෙක් මෙතුමන්ලා හෝ කවුරු කියනවා නම් මේ ණය ගන්න නැතුව මේක කරන්න පුළුවන් කියලා මේක බොරුනේ පුතා. ඇයි බොරු වෙන්නේ? දැන් මේකේ බලන්නකෝ අද රටේ තරුණයන්ට ඉංග්‍රීසි භාෂාව මම මට පුළුවන් හින්දා කියනවා නෙවෙයි. නමුත් මේවා ඇත්ත කියන්න ඕනේ තරම්. මොකද මේ මිනිස්සු අද රටේ ඉංග්‍රීසි කතා කරනවා කිව්වොත් ඒ මනුස්සයර දවසක් අපේ එක්සත් ජාතික පක්ෂයේ ඉඳලා සමගියට එකතු වෙච්ච එක മന്ത്രി කෙනෙක් දවසක් මට ඇවිල්ලා මගේ ආසනය කියනවා තමුන්නාන්සේක ඩිග්‍රී ඉංග්‍රීසි මට වැඩක් නැහැ කියලා. හිතන්න මේ මනුස්ස මම මේක කියන්නේ ප්‍රාදේශ සභාව മന്ത്രിගේ මනස හිතන්නකෝ. දැන් මම උපාධියක් ගත්තාට ඉංග්‍රීසි කතා කරාගේ ඒක මගේ හැකියාවනේ මම මොකද ලේබල් එකක් ගහන්නේ මේව මිනිස්සු දැනගන්න ඕනේ මේ කාරණා. එතකොට තරඟකාරී නොකර මේ රටේ තරුණ මං තරුණයන් ගැන කතා කරන්නේ. මේ මිනිස්සුන්ව ගිහලා ජාත්‍යන්තරයේ හරියට හිට ගන්න පුළුවන් තරකට හදන්න බැයි නම් අපිට වැඩක්ද? දැන් මේ IMF එක ගැන මම කියන්නේ මේ surveillance capacity building lending තරන් ඇඟලුම් කර්මාන්තය කොහොමද දියුණුවේ කියලා බලන්නකෝ. ඇඟලුම් කර්මාන්තය ලංකාවේ විකාශය වෙනකොට බොහෝ ප්‍රධාන පෙළේ ආයතන ලංකාවේ ඇඟලුම් කර්මාන්ත වලට කිව්වා මෙන්න මේ වැටුපක් ලබා දිය යුතුයි. මෙන්න මේ විදිහේ සේවා ස්ථානයක් උන්ට ලබා දිය යුතුයි. නැත්තම් තමුන්නාන්සලාට මේ ඇඟලුම් මැසීමේ ඕඩර් දෙන්නේ නැහැ කියලා. ඒකෙන් මේ රටේ මිනිසුන්ට හොඳක් වුනේ නැද්ද? මේ රටේ මිනිසුන්ට හොඳක් වුනේ නැද්ද? හැබැයි මල්ටිෆයිඩ් ඇග්‍රීමන්ට් එකේදී මොකද උනේ? අපේ ඇඟලුම් කර්මාන්තය චන්ද්‍රිකා මැතිණියගේ ආණ්ඩුවටත් මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවටත් බැරි වුණා. මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවටත් බැරි වුණා තරංකාරී කරන්න. මොකද උනේ? ලංකාවේ තිය සියලු ඇඟලුම් කර්මාන්තවල හිටපු ඉහළ පෙළේ සේවකයෝ ඉහළ පෙළේ නිලධාරීන් ගියා බංග්ලාදේශයටයි පාකිස්තානටයි. ඉතින් බංග්ලාදේශයද විදේශ විනිමයෙන් බිලියන 45ක් හොයනවා. ඇයි මෙහෙ හිටපු මිනිස්සු ටිකත් එතෙන්ද ගියා. එතකොට අපිට මේ ජාත්‍යන්තරයට යන්නේ නැතුව මේ ප්‍රශ්නෙට පිළිතුරක් හොයන්න බෑ. මං කියන්නම් දැන් මේ අද තියෙනවා එක්ස්පෝ ලංකා කියලා. ඇත්තටම ඔබතුමා කියපු එක මම පිළිගන්නවා. මේ රට සැබෑවටම ආදරය කරන මිනිස්සු ඕනේ. එක්ස්පෝ ඩුබායි එකේ අපේ ලංකාවේ පැවිදියන එක දිහා දැක්කොත් ඒකේ වෙන දේවල් දැක්කොත් හරිම සෝචනීයයි. ඇයි පාර්ලිමේන්තුවට ගියපු බොහෝ අයට රස්සාවක් කරලා නැහැ. යම්කිසි දෙයක් ඉගෙනගෙන නැහැ. යම්කිසි කර්මාන්තයක් කිරීමේ හැකියාවක් නැහැ. දෙයක් මේව කියන්න ඕනේ තරම්. මේවා කිව්වේ නැත්තම් තරම් ඔබතුමා මට මේ දෙන අවස්ථාව. මට පක්ෂෙන් දීලා තියෙන අවස්ථාවත් වල මොකද දැන් මේක හරවන්නේ කොතනින්ද? හරවන්න පුළුවන් වෙන්නේ අවංකව මේ අවබෝධය ගත්ත මිනිස්සු පාර්ලිමේන්තුවට ගිහලා මේක කරොත්නේ. මං කියන්නේ මම විතරයි කියන එක නෙමෙයි. මටත් වඩා දක්ෂ මිනිස්සු ඉන්න පුළුවන්. මටත් වඩා දැනුම තියෙන අය ඉන්න පුළුවන්. හැබැයි මම මේ ඡන්ද දායකයට මේ ඉල්ලීමක් සහ අභියෝගයක් කරන්නේ මේ මජර දේශපාලනේ නැති කරන්න පුළුවන් නේද? ඔවුන්ට. ඉතින් ඔවුන් සූදානම් නැත්තම් ඒක කරන්න තරන් මේ රට කවදාවත් හැදෙන්නේ නැහැ.
බොහොම ස්තුතියි එක්සත් ජාතික පක්ෂයේ වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ යටිනුවර ආසනයේ ප්‍රධාන සංවිධායක මාධ්‍යවේදී මහේෂ් සේනානායක මහත්මයාගේ අදහස අද දේශපාලන හෙළට මාතෘකාව අද අපේ මේ සාකච්ඡාවේ නැවත විරාමයක් ලබා ගන්න සම්බන්ධතාවය දැන් ප්‍රධාන පාලක මැදිරියට. අද දේශපාලනයේ හෙට රට අපේ තේමාවයයි මම කැමති ඊළඟට මේ සාකච්ඡාවේ වෙන වටේ අවස්ථාව ලබා දෙන්න සමගි ජන බලවේගයට සමගි ජන බලවේගයේ නුවරඑළිය ආසනයේ ප්‍රධාන සංවිධායක තලව කැලේ ලිඳුල නගර සභාවේ සභාපති අශෝක සේපාල මැතිතුමාට. ඔව් ටෙරන් ඇත්තටම මේ අපි දැන් මේ සාකච්ඡාවේදී කියන්න ඕනේ ටෙරන් අපි සමගි ජන බලවේගය ඇවිල්ලා අද ලංකාවේ විපක්ෂයේ හැටියට ඉන්නවා වගේම ලාබාලම් පක්ෂ. හැබැයි දැන් මේකට කවුරුන් මොන ආකාරයේ ඇඟිල්ල දික් කරත් කවුරුන් මොන ආකාරයට චෝදනා කරත් ටෙරන් ඉතිහාසයේ පුරාවටම මේ පාර්ලිමේන්තුවක හිටපු විපක්ෂ නායකවරයෙක් ඒ පාර්ලිමේන්තුව තුල සාය රාජතාන්ත්‍රික වශයෙන් ඒ විපක්ෂ නායකයාගේ කාර්යභාරය ඉෂ්ට කරා මිසක් ඇත්තටම මේ වෙලාවේ විශේෂයෙන්ම මේ ශ්‍රී ලංකාවේ ඉන්න සියලුම ජනතාව බොහොම අපහසුයෙන් ඉතාමත්ම අමාරුවෙන් ජීවත් වෙන කාලවකවානුවක්. මේකෙදි පොළවේ පය ගහපු දේශපාලන නායකයෙක් වශයෙන් ඒ වගේම මේ පියාගේ ඇවෑමෙන් දේශපාලනයට ආපු නායකයෙක් නෙමෙයි සජිත් ප්‍රේමදාස කියලා. එතුමා පියා නැති වුණාට පස්සේ එතුමා දේශපාලනය ආරම්භ කරලා മന്ത്രിවරයෙක් වශයෙන් නියෝජ්‍ය ඇමති කෙනෙක් වශයෙන් ඇමති කෙනෙක් වශයෙන් ඇවිල්ලා තමයි මේ දේශපාලනය එතුමා කරේ. ඒතකොට අද ඔබතුමාලාට පේනවා ඇති පැහැදිලිවම ටෙරන් අද විපක්ෂ නායකතුමා විපක්ෂ නායක කාර්යාලයට වෙලා එහෙම නැත්නම් පාර්ලිමේන්තුවට වෙලා රාජතාන්ත්‍රිකයන් මුණ ගැහි කොළඹට වෙලා ඉන්නව නෙමෙයි. එතුමා ශ්‍රී ලංකාවේ හැම දිස්ත්‍රික්කයකම හැම මැතිවරණ කොට්ටාසයකටම එතුමා යනවා. ගිහිල්ලා මේ වෙනකොට ඔබට පේනවා ඇති දැන් සමහර අය විවිධ මොන මැතිමතාන්තර කිව්වත් අපේ ලංකාවේ ඡන්දදායකයා මේ රටේ පුරවැසියා හැදිච්ච ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය එකපාරම ගහෙන් ගෙඩියෙන් වගේ වෙනස් කරන්න බෑ. මේක ක්‍රමක්‍රමෙන් ඒ අයගේ අර අපි කියනවනේ ඒ අයගේ ට්‍රැක් එකේම ගිහිල්ලා මේක වෙනස් කරගන්න. එතකොට අද ලක්ෂ ගානක රෝහල් සඳහා මේ වෙනකොට කොවිඩ් අර්බුදයත් සමගම හුස්ම කියන වැඩසටහන යටතේ අපේ නායකතුමා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා ඒ දුෂ්කර රෝහල් වලට ඒ අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරමින් එතුමා ඒ ලබා දෙනවා. මේවා රජෙන් ලබා දෙන ප්‍රතිපාදන නෙමෙයි. ඒ වගේම පාසල් සඳහා මේ වෙනකොට විශාල වශයෙන් සක්වල කියන වැඩසටහන සමග එතුමා ඒ දුෂ්කර ප්‍රදේශවල පාසල් වලට ඒ අවශ්‍ය සුහුරු පන්ති කාමර ලබා දීමට ඒ දැන් අපේ මේ මහේෂ් සහෝදරයා කියනවා වගේ තරුණයාට අනාගතය වෙනුවෙන් ඒ ලබා දිය යුතු කටයුතු වෙනුවෙන් එතුමා විශාල කාර්යභාරයක් ඉෂ්ට කරනවා. ඒ වගේම තරුණයෝ අමතක කළා නෑ ටෙරන්. මොකද වසර දෙකකට වඩා අඩු කාලයක් වෙච්ච අපේ පක්ෂේ මේ වෙනකොට තරුණ බලවේගයන් ගොඩනගමින් අපේ හේසමන්තුමා සහ චමින්දපත්තුමා රට පුරා ගිහිල්ලා ඒ තරුණ සමගි ජන බලවේගයේ තරුණ බලමුළුව හරි ගස්සනවා. ඒ වගේම අපේ කුෂිකර්ම ප්‍රතිපත්තිය මේ වෙනකොට පහුගිය දා කුෂිකර්ම ප්‍රතිපත්තිය අපි ඉදිරියට ඒ වගේම මේකට අපේ ආර්ථිකය ගොඩනගන්නේ කොහොමද? අපේ කුෂිකර්මය ගොඩනගන්නේ කොහොමද? තරුණ පරපුරට ඒ කටයුතු ටික කරන්නේ කොහොමද කියන එක මේක ඉතාමත්ම සංවිධානාත්මක සහ විධිමත් සැලැස්මක් සමගි ජන බලවේගය තුල තියෙනවා. ඒකට තමයි අද ඉඳලම ටෙරන් මේ කට්ටිය සූදානම් කරන්නේ. එතකොට දැන් විශේෂයෙන්ම දැන් අපි තරුණයන් වශයෙන් අපි දේශපාලනය කරනකොට අපි හිටපු කඳවුර මෙතන නෙමෙයි. හැබැයි අපි දේශපාලන වශයෙන් අපේ ස්ථාවරත්වය ඒ වගේම අපේ ප්‍රදේශයට අපෙන් ලබා දෙන්න පුළුවන් ඒ දායකත්වය ගැන තේරුම් ගත්ත නිසා ටෙරන් විශේෂයෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා මට පුද්ගලිකව එතුමා කතා කළා තමයි මට මේ සංවිධායකතුරේ බාර දීලා මේ ආසනයේ වැඩ කටයුතු කරගන්නේ අවශ්‍ය වටපිටාව හරි ගස්සලා දුන්නා. ඔබතුමා කිව්වේ හින්දා ඔබතුමා කුමනේ ඔබතුමා හිටපු දේශපාලන කඳවුර නෙවෙයි මේ කියලා. ඔව්. පෙර කඳවුරෙන් අයින් වුණේ. ඔව් ඒක මම කියන්නේ. මෙහෙමයි ටෙරන් මම ඇත්තටම උපතින්ම මගේ උපැන්න සාතිකත්ව සිංහල බෞද්ධ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කියන එක නෑ සිංහල බෞද්ධ කියන කැලේ තිබ්බට. එතකොට අපේ පරම්පරාගත ශ්‍රී ලංකා කාලේ. අපි ඒ කඳවුරේ ඉඳලා මම ප්‍රථම වතාවට නගර සභාවට පත් වෙන්නෙත් මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සන්ධානයේ. බුලත් කොලේ ලකුණේ. ඊට පස්සේ මම 2015 නුවරඑළිය දිස්ත්‍රික්කයට මම බුලත් කොලේ ලකුණෙන්ම තරඟ කළා. ඒ දිස්ත්‍රික්කයේ අපේක්ෂකෙක් වශයෙන් තරඟ කරා. හැබැයි මේ දැන් හැම කෙනෙකුටම තියෙනවානේ ටෙරන් මේ දැන් මේ දේශපාලනේ අද ශ්‍රී ලංකාවේ දේශපාලනේ තියෙන්නේ පෞල් දේශපාලනය. එතකොට දැන් මේ රටේ පෞල් දේශපාලනයක් ඒ පෞල් ගහ වර්ධනය වෙනවා වගේ අපේ දිස්ත්‍රික්කෙත් ඔය කතන්දරේ තියෙනවා.
එතකොට ඒ අයට ප්‍රශ්නයක් වෙනවා මේ තරුණ කට්ටිය ඇවිල්ලා අනේ මගේ මල්ලිට ප්‍රශ්නයක් වේද මේ දේශපාලනයෙන් මගේ පුතාට ප්‍රශ්නයක් වේද ඒක නිසා මේකව හලන්න ඕනේ කියලා අපේ ඉතින් ওই දිස්ත්‍රික් වල ඉන්න නායකයෝ හිතනවා. ඉතින් මම නම් ගම් කියන්න දන්නේ නැහැ මොකද මගේ දිස්ත්‍රික්කේ මිනිස්සු දන්නවා කවුද මේ පුද්ගලයා කියලා. ඒක නිසා ඉතින් පත්‍රය අඬනවා මට අමාත්‍යාංශ දිහා දලා අලියා තියෙනවා හෙන්ඩු නැහැ කියලා කතන්දර එහෙම කියන්න වෙලා තියෙනවා. මොකද ඒ අය තියාගෙන ඉන්නේ මේ රම්පේ කරමින්ච ගන්න තමයි මේ ආණ්ඩුවේ. ඉතින් ඒක නිසා ඒ අයගේ ඒ බාධා මැදට රන් ඊට පස්සේ මම තලවකැල ඉඳන් නගර සභාවට 2018 පළාත් පාලන මැතිවරණය වෙනකොට අපි පළාත් පාලන සංසද හදාගෙන නැවත මහින්ද රාජපක්ෂ මැතිතුමා දේශපාලනයට අපි ලොකු කාර්යභාරයක් ඉෂ්ට කරපු මිනිස්සු. හැබැයි අපිට මේ දිස්ත්‍රික් නායකත්වයේ ඒ අයගේ පෞල් සංස්ථාව ගොඩනගන්න ඕන නිසා දිස්ත්‍රික්කය තුල අපිට මේ දේශපාලනය කරන්න දෙන්නේ නැහැ. මේකත් එක්ක අපිට හිතනවා මොකද්ද මේ දේශපාලනය? කියන්නේ දැන් අපිට පුද්ගලිකව කරගන්න දෙයක් නැහැ කියලා නැත්තරම. අපිට එහෙම කිසිම පුද්ගලිකව දේශපාලනයට අවිලා කරගන්න දෙයක් නැහැ. මොකද මම ජීවත් වෙන්නේ බොහොම අහිංසක අසරණ ජනතාවක් ජීවත් වෙන්නේ විශේෂයෙන්ම මගේ හිතවත් වතුකම්කරු ජනතාව. ඒ වගේම විශේෂයෙන්ම ගොවි ජනතාව. ඉතාමත් දුෂ්කර ප්‍රදේශයක අපි ඉන්නේ. එතකොට දැන් මේ අය වෙනුවෙන් යමක් කරන්න තමයි අපි මෙතනට එන්නේ. එතකොට ඒකට ඒ අවස්ථාව දෙන්නේ නැත්නම් අපි එතන ඉඳලා වැඩක් නැහැ. එතකොට මම 2018 වසරේ ස්වාධීනව තරඟ කරන තලවකැල යුතු නගර සභාවට මම කොට්ටාස අපි ස්වාධීනව කොට්ටාස පහෙන් තුනක් ජයග්‍රහණය කරනවා මම ඒකේ සභාපති වෙනවා. එතකොට එතකොට මම ඊට පස්සේ ඒ සභාපතිත්වය ගන්නවත් එක්කම මම තීරණය කරනවට නැවත වතාවක් අපි මේ නරකයි කියන මේ හොඳ නැහැ කියන මේ පෞල් සංස්ථාව මේ පෞල් පද්ධතියම ගොඩනගලා රටේ අනිකුත් දරුවන් ගැන හිතන්නේ නැතුව තමන්ගේ දරුවන් ගැන විතරක් හිතන අනිකුත් පෞල් ගැන හිතන්නේ නැතුව තමන්ගේ පෞල් ගැන විතරක් හිතන දේශපාලනිකුත් එක්ක අපි දේශපාලනය කරනවද? එහෙම නැත්නම් සැබෑවටම මේ රටේ හෙටක් වෙනුවෙන් අපේ මේ රටේ ජීවත් වෙන සමස්ත 2.20 ලක්ෂයක් වූ ජනතාව වෙනුවෙන් ඒ පෞල් වෙනුවෙන් ඒ දරුවන් වෙනුවෙන් අපි දේශපාලනය කරනවා කියන තීරණය අපිට ගන්න වෙනවා. අද ඔබතුමා දැන් අවස්ථා දෙකක් මම හිතන්නේ නගර සභාවේ සභාපතිවරයා හැටියට ක්‍රියා කළා. ඔව්. එක්තරා අවස්ථාවක එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් වර්තමානයේ ස්වාධීනව තරඟ කරනවා. ඔව්. ඇත්තටම දැන් ඔබතුමා සිංහල බෞද්ධ කිව්වා. නමුත් මේ ප්‍රදේශයේ ත්‍රිවිධ ජනතාවත් මම හිතන්නේ විශාල වශයෙන් ජීවත් වෙන ප්‍රදේශයක්. නගර සභාව ගත්තත් මම හිතන්නේ නියෝජිත ත්‍රිවිධ නියෝජිත ඉන්න තැනක්. ඒ වගේ තැනක ඔබතුමා මම හිතන්නේ අනිත් කට්ටියත් මේක ආදර්ශයක් වෙයි තරුණයෙක් හැටියට කොහොමද මේ ජනතාවගේ විශ්වාසය පුද්ගලයෙක් කොට ඒකරාශී කරන්න තරම් සමත්කමක් දැක්විය කවර හේතු නිසා කියලා ඔබ විශ්වාස ඔබතුමාගේ අත්දැකීම් හැටියට මම කිව්වත් ඒක මම හිතන්නේ ඒක වරදක් නෑ මේකයි. ටෙරාන් ඔය ප්‍රශ්නෙට දෙන උත්තරේම තමයි මට අර පෙර කඳවුරේ ඉන්න බැරි වෙච්චත් හේතුව. මොකද අර එනකොට ඡන්දයක් කාලෙට දේශපාලන කාලෙට මම සිංහල බෞද්ධ කියලා පටන් අරගෙන දේශපාලනය කරන තැන ඇත්තටම ටෙරාන් අපිට ඉන්න බෑ. මොකද ඔබතුමා කිව්වා වගේ මම ජීවත් වෙන ප්‍රදේශයේ දැන් මගේ නගර සභා බල ප්‍රදේශ ගත්තොත් 65ක් දෙමළ මගේ සහෝදර ජනතාව තමයි ඡන්දය පාවිච්චි කරන්නේ. 65ක්. එතකොට දැන් අද නගර සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් 12 දෙනාගෙන් 6 දෙනෙක් දෙමළ භාෂාව කතා කරනවා. එතකොට දැන් මේ අයගේ විශ්වාසය මම දිනාගෙන තියෙනවා. මොකද දැන් මම අපේ තලවකැලේ නුවරඑළිය ප්‍රදේශයේ පැවැත්වෙන Hindu කෝවිලේ උත්සවයට කතා කරාම මම වේට්ටි අරගෙන මොට්ටුව තියාගෙන මම මෙතනට යනවා. ඒ වගේම මගේ නිල කාමරයට මගේ සභාවට හෝ ප්‍රශ්නයකට මම ජනතාව ගාවට යනකොට මම දෙමළ භාෂාවෙන් ඒ ජනතාව ආමන්ත්‍රණය කරනවා. ඒ ජනතාවගේ ප්‍රශ්නේ මට දෙමළ භාෂාවෙන් කියනවා. ඒ ජනතාවට අවශ්‍ය උත්තරේ මම දෙමළ භාෂාවෙන් දෙනවා. ඒ අය මට දෙමළෙන් ලියලා දෙන ලියුම මම කියවනවා. ඒ අයට උත්තරේ මම දෙමළ භාෂාවෙන් ලියලා දෙනවා. එතකොට ටෙරාන් මේ රටේ අර මගේ ප්‍රදේශයේ ඉන්න මිනිස්සුන්ට මෙතන ඉන්න සිංහලයේද එහෙම නැත්නම් දෙමළ කෙනෙක්ද මුස්ලිම් කෙනෙක්ද කියන වෙනස තේරෙන්නේ නැහැ. මගේ කාමරයට ආවත් මගේ නිවසට ආවත් කොතනදිවත් ඒ අයට මේ අපි යන කෙනා වෙන ජාතියක් කෙනෙක් වෙන ආගමක් කෙනෙක් කියලා ඒක වැටහෙන්නේ නැහැ. මොකද මේ ලංකාවට ඕක තමයි ටෙරාන් අවශ්‍ය. ඒ නිසා තමයි අපි කියන්නේ පැහැදිලිවම මට තලවකැලේ ලිඳුර නගර සභාව ජයග්‍රහණය කරන්න ටෙරාන් පක්ෂයක්වත් නායකයෙක්වත් ලාංඡනයක්වත් අවශ්‍ය නැහැ. හොඳයි. මේ අවස්ථා දෙකේදී මම මේ ජනතාවට කරපු සේවයත් ඒ වගේම ඒ ජනතාව පක්ෂ පාට ಜಾති ආගම් කුල ભેදකින් තොරව අපි විශ්වාස කරන්න ඕන දේ අපේ මිනිස්සුන්ගේ හදවත තුල ව්‍යාජෝ නෙවෙයි අව්‍යාජෝක අපි ගොඩනගලා තියෙනවා. මොකද මේ ඡන්දේ ගන්නකොට එක විදියක් කරලා පැන්ඩෝරා පේපර්ස් වලදී තව විදියක් කරන්නේ නැහැ අපි. නේද? එතකොට මස්සිනා දෙමළ වුණාට ප්‍රශ්නයක් නැහැ. පේපර්ස් සංගනකොට. හරිද? අනිත් වෙලාවට තමයි ඒක දැනෙන්නේ. එතකොට ඒක මේ රටේ ජනතාව තේරුම් ගන්නට ඕනේ. ඒ ජනතාව තේරුම් ගත්තට පස්සේ මේ ප්‍රශ්නෙට උත්තරයක් ලැබෙන. ඒකයි මම කිව්වේ. ඒක නිසා ටෙරාන් අපිට පුළුවන් නම් අපේ වත්තේ ජනතාවත් සමග ගිහිල්ලා රොටි කෑල්ල කාලා අර අලකොල මාළුවත් එක්ක රසම් එකක් බීලා අපිට එන්න පුළුවන් නම් ටෙරාන් අපිට ගිහිල්ලා ගොම ගාපු පොලේ වාඩි වෙන්න පුළුවන් නම් ටෙරාන්
අපිට ඒ මිනිස්සුන්ගේ සංස්කෘතියට හැඩ ගැහෙන්න පුළුවන් නම් මේ රටේ මේ ප්‍රශ්නේ මෙච්චර දුරදිගට යන්නේ නැහැ. දැන් නගර සභා පරිපාලනය එහෙමයි. අපි ජාතික දේශපාලනට ආවොත් ඒ ක්‍රමවේදය වෙනස් විය යුතුයි නේද? පැහැදිලි වෙනස් වෙනවා. ඒ කොහොමද වෙන්නේ? නෑ දැන් එතනදී ටෙරාන් දැන් ඔයා බලන්න දැන් මම ඊයේ දවසේ අපේ දැන් හිටපු ජනාධිපතිතුමා යාපනයට ගියා. කොයිතරම් විශාල ජනතා සංඛ්‍යාවක් එතනට එක්රස් වෙලා හිටියද. එතකොට දැන් මේක දැන් අපේ ජාතික දේශපාලනයේ අපේ ඉන්න ප්‍රධාන පක්ෂ මොකද කරන්නේ ටෙරාන්? ඒ ප්‍රධාන පක්ෂවල නියෝජිතයෝ ගම් මට්ටමේ බිම් මට්ටමේ වතු මට්ටමේ හදන්නේ නැහැ. ඒ අය හදන්නේ මේ හැම ප්‍රදේශයකම ඉන්නවට ටෙරාන් ඡන්ද විකුණන ඒජන්තවරු. දැන් කඳුකරෙත් ඉන්නවා. දැන් කඳුකරේ දැන් අද එක්තරා රාජ්‍ය අමාත්‍ය කෙනෙක් ඉන්නවට ටෙරාන් නුවරඑළිය අතරමායිම දන්නේ නැහැ. 1 ලක්ෂයකට වැඩිය ඡන්ද ගත්තා. නුවරඑළිය අතරමායිම මොකද්ද කියලා දන්නේ නැහැ. තාත්තාගේ ඇවෑමෙන් පුතා දේශපාලනයට ආවා. හරි අද මිනිස්සු ගිහිල්ලා ප්‍රශ්නේ කරලා තේරෙන්නේ. හැබැයි මේ අය ඡන්දේ ජන්තවෝ. මේ අයට ජාතික දේශපාලනයේ නායකයෝ මොකද කරන්නේ? පුළුවන් තරම් ඒ අයට වරදාන වරප්‍රසාද දීලා ඒ අය තමන්ගේ ජාතිය තමන්ගේ කුලේ සීයාගේ තාත්තගේ දේශපාලනේ විකුණගෙන ඇවිල්ලා ඒ අය ඡන්ද ගන්නවා. ගත්තට පස්සේ ජාතික දේශපාලනයට එකතු කරගන්නවා. හැබැයි ඒක නෙමෙයි තරම් ජාතික දේශපාලනේ විය වෙන්නට ඕනේ. දැන් ඔබතුමා කියන විදිහට වෙන්නට ඕනේ. අපේ ප්‍රධාන දේශපාලන පක්ෂවල ඉන්න අය අපේ නියෝජිතයෝ දැන් සමගි ජන බලවේගය නම් අපේ නියෝජිතයෝ අපි හරි ගස්සන්න ඕනේ හැම තැනකම. දැන් එක්සත් ජාතික පක්ෂයේ ජන බලවේගය දැන් අපේ JVP කරන් ඒක ඒ විදිහට කරන්නට ඕනේ. දැන් මේක වෙලා තියෙන්නේ අර අයට සම්පූර්ණම දෙන්න අවශ්‍ය ඒ පහසුකම් ටික දීලා ගෙනෙල්ලා ඒ අයට උවමනා දේ ඒ පැත්තේ කෙරෙනවා මිසක් කවමදාකවත් අපි අර අපේ ජාතික නායකයෝ ජනතාවට කතා කරලා නැහැ නේද? අපේ ඔබතුමා කියන්නේ මොන රැස්වීමකදී හරි එහෙම නැත්නම් මොනම අවස්ථාවකදී හරි දෙමළ මිනිස්සුන්ට ඇවිල්ලා දෙමළ තමන්ගේ භාෂාවෙන් මව් භාෂාවෙන් අපේ ජාතික නායකයෝ කතා කරලා ප්‍රශ්නයක් විසඳ ගන්න පුළුවන් අවස්ථාවක් අපිට ලැබිලා තියෙනවා. ඒ ජනතාවට ලැබිලා තියෙනවා. තමන්ගේ ජාතික මව් භාෂාවෙන් ලියලා දෙන ලියුමක් අපේ ජාතික නායකයෙක් අදිනකල් කියවලා තියෙනවද? නෑ. හැබැයි දැන් මේක දේශපාලනිකයට මේක නැති වුණාට අපේ දැන් මේ රාජ්‍ය සේවකයන් මේක තියෙනවනේ දෙවෙනි භාෂා ප්‍රවීණතාවය ඒකට අවශ්‍යයිනේ. එතකොට අයි දේශපාලනයකට මේක අවශ්‍ය නොවන්නේ. දැන් අපේ මහේෂ් මහත්තයා මේ කියන වගේ ජාත්‍යන්තර භාෂාව වරන් ඒක කිසි තර්කයක් නැහැ. 56 කතාවන් කිව්වෙත් ඕකයි. ඒක කිසි තර්කයක් නැහැ. හරිද? අපි අනිවාර්යෙන්ම මේ අපි ජාත්‍යන්තරය ජයග්‍රහණය කරන්න අපි යන්න ඕනේ. මම මේ තව කොටසක් මට ඔබතුමාට පෙන්නන්න පුළුවන්. මේකේ පැහැදිලිවම තියෙනවා අපි මේ බලන්න ආයෝජකයන් පන්නා දමා ඩොලර් ඉල්ලන රටක්. ශ්‍රී ලංකාවේ තත්ත්වය සලකන්නේ නම් ඉංග්‍රීසි අධ්‍යාපනයේ අඩපණ වීම හා විදේශ ආයෝජන අඩපණ කර ජනසතුකරණය මගින් ශ්‍රී ලංකාව ඩොලර් ගලා එම ප්‍රවණතාවයේ අඩපණ වීමට මූලික හේතුවයි. ඇත්තටම තරම් මෙතුමගේ අදහස් එක මෙතුමා ඉන්නනේ සමගියනේ මෙතුමා ඉන්නනේ එක්සත් ජාතික පක්ෂෙද? ඒ කියන්නේ අපි හිතන්නේ නේද? එක්සත් ජාතික පක්ෂ තමයි හිටියේ. රනිල් වික්‍රමසිංහ මහත්තයාව පාර්ලිමේන්තු මන්ත්‍රී වෙන්න ඡන්ද එකතු කර බිල්ලා පිටුවල දිස්ත්‍රික්කේ. මම හිතන්නේ මේ ඇත්තටම මේ මෙතුමා දැන් අපි මේ ගන්න ඕනේ මේ කියපු කතාව. මොකද මේක දැන් අර යල්පැන කියපු තර්කෙත් එක්ක අපි හිටියොත් දැන් විශේෂයෙන් ගත්තොත් අපි ඇනලයිස් කරන්න ඕනේ මේ සිංහල මිනිස්සයා ඇයි තරංකාරී නොවුනේ කියලා. මේ සිංහල මිනිස්සයා තරංකාරී නොවුනහම මොකක්ද උනේ? අර අවස්ථාවාදී දේශපාලඥයා ජාතිවාදයේ මැදට ගෙනාවා. දැන් උදාහරණයක් ගත්තොත් 70 ගණන් වල අර ඉඩම් හිමි වැවිලිකාරීත්වයේ ඒ අයිතීන් අඩු කරපුවාම අපේ මිනිස්සු විවෘතාර්ථිකය ඇවිල්ලා තරංකාරී වෙන්න බැරි වුණා. මේක සාම්ප්‍රදායික දේශපාලන කෝණයෙන් බැලුවොත් තේරෙන්නේ නැහැ. දැන් අද කොටස් වෙළඳ පොලේ ඇයි වැඩිපුරම විදේශිකයෝ ඉන්නේ? එනකොට මේ ටෙරාන් මං කියේ ඒක ජාතික දේශපාලනට එනකොට දැන් ඔබතුමාගේ අද මාතෘකාවට මම නැවත එන්න ඕනේ ටෙරාන්. අද දේශපාලනේ හෙට රට. එතකොට ඔබතුමා හිතන්න ටෙරාන් අද අපි මේ දේශපාලනේ කතා කරනකොට උපාධිධාරී පත්වීම් දුන්නා මේ ආණ්ඩුව ආපු ගමන් මම හිතන්නේ 50000කට ආසන්න සංඛ්‍යාවමයි. ඒ උපාධිධාරී පත්වීම් දීලා අද රුපියල් 20000 ඒ ආසන්න වැටුපකට මේ රජයේ කාර්යාලවල මේ උපාධිධාරීන් ටික වාඩිලා ඉන්නවා. හරිද? මේ ටෙරාන් ලංකාවේ සුපර් ස්පීඩ් බුද්ධිය. හරිද? මේ අලුත් නිර්මාණ. හරිද? මේ රටේ ජවය. හැබැයි මේ අය රුපියල් 20000කට කාර්යාලේ වාඩි කරලා තියෙනකොට ටෙරාන් අර අවුරුදු 75 60 පැනපු බාගෙට මොලේ මැරිච්ච ඇවිද ගන්න බැරි 3-4 දෙනෙක් පස්සෙන් අල්ලන් ඉන්න ඕනි මිනිස්සු පාර්ලිමේන්තුවේ වල ප්‍රතිපත්ති හැදෙනවා. අපිට හෙටක් තියෙන්නේ. බොහොම ස්තුතියි සමගි ජන බලවේගයේ වෙනුවෙන් නුවරඑළිය ආශ්‍රයේම පක්ෂයේ ප්‍රධාන සංවිධායක තලවකැලේ ලිඳුල නගර සභාවේ සභාපති අශෝක සියපාල මැතිතුමාගේ අදහස අද දේශපාලනයේ හෙට රට අපේ තේමාවයයි අපි අවසන් වටේම නැගෙනවා දැන් විරාමයක් ලබා ගන්න. සම්මතතාවයේ ප්‍රධාන පාලක මැදිරියට අපි සාකච්ඡාවේ අවසන් මිනිත්තු කිහිපය
අද දේශපාලන හිට රට තෙවන වටේ මූලික අවස්ථාව ජාතික ජනබලවේගයට කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි මැතිතුමාට හෙට රටගෙන හිතනවා නම් මේ අයදින ආර්ථිකයක් වෙනුවට පෙරන් උපයන ආර්ථිකයක් හදන්න ඕන. නිෂ්පාදන ආර්ථිකයක්. ඒ කියන්නේ අපිට නිෂ්පාදන ආර්ථිකයක් අපේ රටේ තිබ්බා. ඒ නිෂ්පාදන ආර්ථිකය විවෘත ආර්ථිකය අවුරුදු 44 තුන මේ පාලකයෝ හරියට විනාශ කළා. මම උදාහරණයක් ඇටියට කිව්වොත් එහෙම මේ ඇත්තටම අපේ රටට උදව් කරලා තියෙන්නේ මේ ධනේශ්වර රටවල් මම කියන්නේ උදව් කරලා නැහැ කියලා. මේ ධනේශ්වර රටවල් මොකක් හරි උදව්වක් කරලා දෙනවා නම් ඒ ධනේශ්වර රටවල් හැමදාම උදව්ව කරලා තියෙන ඒක යටින් තව මොකක් හරි දෙයක් අපෙන් බලාපොරොත්තු වෙන්නේ. හැබැයි අපිට උදව් කරලා තියෙනවා මේ සමාජවාදී රටවල්. ඒ 1960 ගණන් වල ඒ සමාජවාදී රටවල් අපිට විතරක් නෙමෙයි ඒගොල්ලෝ කරන්න පුළුවන් දේ ලෝකෙට කරන්න ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන තමයි ඒගොල්ලෝ කිව්වේ අපි උදව් කරනවා ඒ උදව් කළේ ඒකෙන් ගොඩනගන්න කියලා. මම උදාහරණයක් ඇටියට කිව්වොත් එහෙම චෙකෝස්ලෝවේකියාව තමයි අපිට සීනි කර්මාන්ත ශාලා දුන්නේ කම්තලේ. කම්තලේ සීනි කර්මාන්ත ශාලාවෙන් 50% අපේ රටේ සීනි නිෂ්පාදනයේ පිරිමහ ගත්තා. අද කම්තලේ සීනි නැහැ. අපේ රටේ පාලකයෝ නැති කළා. අද ඉන්නේ උක්වාගා කරපු ඉඩම් වල අක්කර දහස් ගානක ඉඩම් වල අද ඉන්නේ කැලෑව තියෙනවා අලි ඉන්නවා. ඒ නිසා අද කම්තලේ සීනි කර්මාන්ත ශාලාවක් නැහැ. මේ පාලකයෝ විනාශ කළා. ඊට පස්සේ අපිට දුන්නා සෝවියට් රුසියාවෙන් දුන්නා ලංකා වාණිජ සංස්ථාව. ලංකා වාණිජ සංස්ථාව අපිට දුන්නේ උඹලා මේ කර්මාන්තේ ගොඩනගාගෙන උඹලගේ රට හදාගන්න නිෂ්පාදන ආර්ථිකය හදාගන්න උඹලා මේ වාණිජ සංස්ථාව උදව් කරගන්නilla කියලා. අද ලංකා වාණිජ සංස්ථාවක් නැහැ. ලංකා වාණිජ සංස්ථාවක් කියලා තියෙන කොටසක් තියෙනවා. ඒ කොටසේ කොරියන් කම්පැනියක් තියෙන. මෙහි ඉන්නේ ඒජන්ට් විතරයි. එතකොට අපද ඒක නැහැ. එතකොට අපි මේ රටේ අමුද්‍රව්‍ය ටික එකලස් කරලා ලංගම බස් එක හැදුවා. මේ වේරහැර තිබ්බේ ඒ ලංගම බස් එක හදපු වැඩපිළ වේරහැර වැඩපළ. ඒ වේරහැර වැඩපළ අද නැහැ. එතන තියෙනවා RMV එක. ඊට පස්සේ ඒකල ලංගම වැඩපළ තිබ්බා. අද ඒකල වැඩපළ නැහැ. ඊට පස්සේ වැල්ලවත්තරේ යනකොට තිබ්බ ලොකු රෙදි මෝලක්. මේ රටේ නිෂ්පාදනයට ලොකු දායකත්වයක් සැපෙවුවා. අද නැහැ. අපි හැදුවා කැලණියේ ටයර් එක. ඉන්දියාව බලන් හිටියා කැලණියේ ටයර් එක එනකම්. අද අපි කැලණියේ ටයර් එක හදන්නේ නැහැ. යක්කල තිබ්බ ලෝහ භාණ්ඩ සංස්ථාව. ලන්ලෝ කියලා උදැල්ලක් අපි හැදුවා. උදැල්ල පිටරටත් යවුවා ඩොලර් ගෙන්න ගත්තා. අද ඩොලර් නැහැ. ඩොලර් ගෙන්න ගත්තු ලන්ලෝ උදැල්ල අද අපි හදන්නේ නැහැ. කොස්ගම තිබ්බ තුනීලෑලි සංස්ථාව. අද කොස්ගම තුනීලෑලි සංස්ථාව නැහැ. එතන තියෙනවා ආමි කැම්ප් එක. කන්කාසන්තුරි සිමෙන්ති පුත්තලම සිමෙන්ති. ඊට පස්සේ අපි තමයි ලෝකෙට සෙල්ලම් බඩු හදලා යවුවේ. ඒ කියන්නේ පරිසරයට හානියක් නොවන බාල වර්ගයේ ලී වලින් සෙල්ලම් බඩු හදලා පිටරට යවුවා. ඒක ඒ සෙල්ලම් බඩු ලංකාවේ විකුණන්නත් තහනම් අපනයන සඳහාම විතරයි හදන්නේ. ඒක ආයතනයක් තිබ්බ මේ TNL එකේ තියෙන මේ පිළියන්දලම තිබ්බ මේ මැක්පැක් කියලා ආයතනයක්. නාම පමුණි. අද මැක්පැක් එක නැහැ. මේ වගේ මට එල්ලි වෙනකන් කියන්න පුළුවන් මේ පාලකෝ නැතිකලු කර්මාන්ත පද්ධතිය. ඒක කොම් විනාශ කළා. ඒක විනාශ කළා මේගොල්ලෝ විශ්වාස කළේ 77න් පස්සේ නිදහස් වෙනද කලාපේ. ඒගොල්ලෝ ගෝවා ලෝකෙන් එනවා අපිට තාක්ෂණය එනවා. ඒ තාක්ෂණයේ හරහා ස්වයං රැකියා නිර්මාණය කරන්න පුළුවන් රටට. ඒක තමයි තියෙන්නේ කියලා. නමුත් ඒක උනේ නැහැ. අපි නිදහස් වෙනද කලාපේ අපි කුමු ඇඟලුම් කම්හලක සේවය කරා නම් අපේ රටේ තරුණියක් අවුරුදු 25ක් සේවය කළත් එයා මැහුවේ මේ ෂර්ට් එකේ කොලර් එක නම් එයා දන්නේ කොලර් එක මහන්න විතරයි. එයාට බෑ ෂර්ට් එකක් මහන්න. කවුරු හරි බොත්තම් කාසිය ඇල්ලුවා නම් එයාට බොත්තම් කාසිය ඇල්ලන්න පුළුවන් ෂර්ට් එක මහන්න බෑ. ඒ කියන්නේ ඒගොල්ලෝ අපිට තාක්ෂණය දුන්නෙත් නැහැ. ආර්ථික විද්‍යාව තියෙන සම විභජනයේ පාවිච්චි කරලා ඒගොල්ලෝ ඒවත් සීමා කළා. අවසානයේ මොකද උනේ? අවසානයේ අපේ රටේ පාලකෝ ඒ ආයතන වලින් කොමිස් ඉල්ලන්න ගත්තා. මෙහෙ ආයතනයක් දාන්න බෑ, ඉන්න බෑ. එනකොට කොමිස් දෙන්න ඕන. ජනාධිපතිගේ, මුදල් නැමැතිගේ, අගමැතිගේ ඉඳන් පල්ලෙහාට දක්වා කොමිස් දෙන්න ඕන. ඒ නිසා තමයි ඒ තිබිච්ච බොහෝ ෆැක්ටරි තමයි දැන් ගෙනිහිල්ලා දැන් ගහලා තියෙන්නේ බංග්ලාදේශේ. අන්තිමේදී අපිට ඉතුරු උනේ මේ විදේශගත වෙලා
මේ රටට සල්ලි ටික වන කාන්තාවන්ගේ ඒ විදේශගත මුදල් ටික තමයි. මේ පාලකවරු ලැජ්ජ වෙන්න ඕන. අද අපේ අංක 1 තාමත් ඒ වන සල්ලි ටික තමයි අපේ අංක 1 බවට පත් වෙලා තියෙන්නේ. අද තේපොළ රබර් ආර්ථිකය බිඳ වැටලා තියෙන්නේ. කුරුඳු වගාව, ඒ වගේම කුළුබඩු ආර්ථිකය ඒව සම්පූර්ණයෙන් බිඳ වැටලා තියෙන්නේ. මෙන්න මෙතනින් අපි පටන් ගන්න ඕන. ඒ නිෂ්පාදන ආර්ථිකය ගොඩන ගන්න ඕන. එතනට අවශ්‍ය ජවය දෙන්න ඕන. ඒ වගේම අද ලෝකේ වෙනස්. ඒ නිසා අපිට තාමත් තියෙනවා අපි කියනවා අපි නාවික කේන්ද්‍රස්ථානයක තියෙන රටක් කියලා. අපිව බටහිරින් ආවත් නැගෙනහිරින් ආවත් අපි ළඟින් තමයි නැව් යන්න ඕන. ඒ කියන්නේ සිංගප්පූරුව නෙමෙයි හදන්න තිබ්බේ. හදන්න තිබ්බේ ලංකාව. අපිව පහු කරගෙන තමයි සිංගප්පූරුවට යන්න ඕන. සිංගප්පූරුව තමයි ෂෙඩ් එක. ගුවන් යානාවට තෙල් ටික ගහන්නේ නැවට තෙල් ටික ගහන්නේ සිංගප්පූරුව. ඒ ගහන්නේ සිංගප්පූරුවට තෙල් තියෙන හින්දා නෙමෙයි සිංගප්පූරුවේ තෙල් නැහැ. ඒක තමයි ෂෙඩ් එක. ඒ ෂෙඩ් එක හදන්න තිබ්බේ ලංකාවේ පාලකෝ ඒ ෂෙඩ් එක හැදුවේ නැහැ. අද අපි කියනවා අපේ රට ප්‍රතිඅපනයනයේ මධ්‍යස්ථානයේ බවට පත් කරන්න පුළුවන් කියලා. ඒකට හේතුව තමයි අපි ඉන්නේ නාවික කේන්ද්‍රස්ථානයේ කොළඹ වරායත් ත්‍රිකුණාමල වරායත් කියලා කියන්නේ අපේ රටේ මේ වරාය හරහා විශාල විදේශ විනිමයක් උපයන්න පුළුවන්. මොකද ඉන්දියාවට වරායවල් ගොඩක් තිබ්බට ඒ හැම වරායකටම නැව් වෙන්න බෑ. මොකද ඒ තරම නෑ. හැබැයි අපේ කොළඹ වරායට ත්‍රිකුණාමල වරායට අර ලොකු නැව් වෙන්න පුළුවන්. නිසා ප්‍රතිඅපනයනේ මධ්‍යස්ථාන කියලා මෙහෙට ඇවිල්ලා බඩු බාලා මෙතනින් තමයි පොඩි නැව් වලින් ගෙනියන්න ඕනේ. තාමත් ඒ අවකාශය තියෙනවා. ඒ නිසා තමයි ඉන්දියාව නැගෙනහිර ජැටියට අපේ නැගෙනහිර ජැටියට වැඩේ දෙන්න හැදුවේ. නමුත් මේ උද්ඝෝෂණ මත නැගෙනහිර ජැටිය ගන්න බැරුණා ඉන්දියාවට. හැබැයි නැගෙනහිර ජැටිය ගත්ත නැතුනට දැන් ඉන්දියාව බටහිර ලියාගත්තා. බටහිර ජැටියක් නැහැ. හැබැයි ඉන්දියාවේ සැලසුම තමයි බටහිර ජැටිය හදලා නැගෙනහිර ජැටියට අපිට එන නැව් ටිකක් ගෙන්න ගන්න. ඒක තමයි ප්‍රධානම එක. ඊට පස්සේ අපිට මහා විශාල සාගරයක් තියෙනවා. ඒ සාගරය අති විශාලයි. මේ මෙහෙම රටවල් වල පිහිටන්නේ නැහැ අපිට පිහිටනවා වගේ. අපිට දේශසීම ප්‍රශ්නයක් එනවා නම් එන්නේ සාගරය තුල ඉන්දියාවත් එක්ක විතරයි. බලන්න මේ වැඩසටහන බලන අයට චිත්‍ර රූපේ මවා ගන්න ලෝක සිතියම. ලෝක සිතියම ඉන්දියාවේ කොතනද තියෙන්නේ? ලංකාව කොතනද තියෙන්නේ? අපිට වෙන කොහෙන්වත් දේශ සීමා මායිමක් නැහැ. අපිට මහා විශාල මුහුදක් තියෙනවා. හැබැයි මුහුදෙන් ප්‍රයෝජන ගන්න මේ පාලකෝ අසමත් වෙලා තියෙනවා. මේ පාලකෝ දුර්වලයි. මේ පාලකෝ කොමිස් මත යැපෙන ණය අරගෙන ණයනුත් කොමිස් ගහගන්න. මේ මොහොතේ අර පොහොර නැති ඒ පොහොර දියර කුප්පිය ගෙනල්ලා පොහොර දියර කුප්පියනුත් කොමිස් ගහන පාලකෝ මේ ඉන්නේ. එවැනි පාලකින්ට රටක් හදන්න බෑ. ඒ නිසා ජාතික ජනබලවේගයේ මේ විසඳුම කියලා කියන්නේ මේ සියල්ලටම මේ හැම එකටම විසඳුම හදලා තියෙන ප්‍රායෝගික විසඳුමක් මේ තියෙන්නේ. එහෙනම් අපිට කොයිතරම් හොඳ වැඩපිළිවෙලක් තිබ්බත් වැඩක් නැහැ මේ රටේ ජනතාව ඒ වැඩපිළිවෙල සඳහා කැමැත්තක් ප්‍රකාශ කරන්නේ නැතුව අපිට මේ රට මෙතනට වැටුණාට පස්සේ අපි මේ වැඩපිළිවෙල හැදුවා නෙමෙයි. ඊට කලින් අපිට වැඩපිළිවෙලක් තිබ්බ මේ රට හදන්න. අපි සමහර කාලවල දීලා තියෙනවා පස්සවුදු සැලැස්මල් මොන සැලැස්මල් දුන්නත් කමක් වැඩක් නැහැ. පාලකුත් ඡන්දදායකයා ලෑස්ති වෙලා හිටියේ නැහැ. හැබැයි දැන් ලෑස්ති. අපි දන්නවා දැන් ඡන්දදායකයා ඊට වැඩිය වෙනස්. අන්නේ ඡන්දදායකයා අපි ආමන්ත්‍රණය කරන්නේ. අන්නේ ඡන්දදායකයා එක වන්න මං හිතන්නේ පෙළ ගැහෙන්න ඕන මෙන්න මේ කාරණා. මම හිතන්නේ අවංකවම මේ മന്ത്രിවරු මේ මෙතුමල්ලා මහේස් මං කලින් දන්නවා මාධ්‍යවේදියෙක් හැටියට මේ හරියට අපිව අර මම ගිරේ මට මතකයි ගිරේ වැඩසටහනට ගියාට පස්සේ ITN එකේ නිකන් අපිව නිකන් හිටෝලා ප්‍රශ්න අහන විදිහට තමයි ප්‍රශ්න අහන්නේ. හරි අන්නේ එහෙම. ඉතින් හොඳ මාධ්‍යවේදියෝ. ඉතින් ඒවට තමයි අපි හරි කැමති. මේගොල්ලෝ හරි දක්ෂ මිනිස්සු. මම ආරාධනා කරනවා අර ඔය පක්ෂවල අර වංචනිකයන්ද දූෂිතයින්ට අපි ඉඩක් දෙන්නේ නැහැ. හැබැයි ඕගොල්ලන්ට අවකාශයක් තියෙනවා මේකේ. ඉඩක් තියෙනවා. ඕගොල්ලෝ හිතන්න එපා ඒ ඉඩකඩ අපි අවුරලා තියෙනවා කියලා. නෑ අද පෙළ ගැහෙනවා. අද ආචාර්ය මහාචාර්ය මේ සියලුම අය අද අපිත් එක්ක පෙළ ගැහෙනවා තියෙනවා. අපි ජාතික ජනබලයේ විධායක සභාවේ හැදුවා 73ක්. ඒ 73 එක මිනිහෙක් එක්කෙනෙක්ට ඇඟිල්ල දික් කළ පුළුවන් නම් කියන්නේ වංචනිකේ දූෂිතයි කියලා එහෙම නෑ. ඕගොල්ලන්ටත් ඒ ඉඩ තියෙනවා. ඒ නිසා අපි ආරාධනා කරනවා මේ රටේ මේ අවංක මිනිස්සුන්ට හරි අපි විතරක් නෙමෙයි අවංක මේ රටේ. මේ රටේ දේශපාලනේ අවංක මිනිස්සු අපි විතරක් කියලා අපි කියන්නේ මේ JVP ගේ කට්ටිය විතරක් නෑ. අපිට වඩා හොඳ මිනිස්සු ඉන්නවා සමහරකට ඒ ස්ථානවල. අපි මේ මිනිස්සුන්ට ආරාධනා කරනවා මේ රට හදන්න මේ රට ගොඩනගන්න අපිත් එක්ක පෙළ ගැහෙන්න. දැන් ජනතාව සූදානම්
ජනතාව සූදානම් වෙලා ඉන්න අවස්ථාවකදී තාමත් ওই තැන්වල ඉඳගෙන ඒවට සුදුහුණු ගහන්න ලෑස්තින්න එපා. දැන් අපිත් එක්ක එන්න අපි ඉස්සරහට යමු. බොහොම ස්තුතියි ජාතික ජන බලවේගය වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි මැතිතුමාගේ අදහස අප ඒ සමගම ආරාධනා කරනවා සමගි ජන බලවේගයට. සමගි ජන බලවේගයේ නුවරඑළිය ආසනයේ ප්‍රධාන සංවිධායක තලබකැලේ ලිදුල නගර සභාවේ සභාපති අශෝක සේපාල මැතිතුමාට ඊට ප්‍රථම අප විරාමයක් ලබා ගන්නවා සම්මානතාවය දැන් ප්‍රධාන පාලක ඉදිරියට. ආරාධනා කරන අපේ අශෝක සේපාල මහත්මයාට අවස්ථාව දැන් අදහස් කරනවා. ඔව් ටිරාන් දෙවියෙකු හෝ උන්මත්තකයෙකු නොවන ඕනෑම පුද්ගලයෙක් දේශපාලන ජීවියෙක් කියන තැනින් මම පටන් ගන්නවා. ඇත්තටම ටිරාන් මේ වෙනකොට අපි ඉන්නේ කොතනද අපි යන්නේ කොතනටද? පැහැදිලිවම අපේ රටට අවශ්‍ය වෙනවා නව සංකල්ප. ඒ වගේම අපි අද මේ වෙනකොට හැමදාම අපිට අඬන්න වෙලා තියෙන ඩොලර් නෑ. අරෙන් බලශක්තිය ඇමතුමා කියනවා ඩොලර් නෑ කියලා. මේන් විදුලි බල ඇමතුමා කියනවා ඩොලර් නෑ කියලා. මේන් මහා බණ්ඩාගාර අධිපතිතුමා කියනවා ඩොලර් නෑ කියලා. හැබැයි මේ කවුරුත් කියන්නේ අපි ඩොලර් ගේන්න ඕනේ කොහොමද කියන එක. එතකොට පැහැදිලිවම පක්ෂයක් වශයෙන් සමගි ජන බලවේගයේ නායකතුමා සහ ඒ කණ්ඩායම හොඳ වැඩසටහනක් සකස් කරමින් පවතිනවා ටිරාන්. අපි මේ රටට ආයෝජකයන් ගේන්නේ කොහොමද? මොකද දැන් මේ වර්තමානයේ ආයෝජකයන් මේ රටට එන්න බයයි. ප්‍රධාන ප්‍රශ්නේ ආයෝජකයන් මේ රටට එන්න බයයි. හරිද? එතකොට මුලින්ම ආයෝජකයන් මේ රටට ගෙන්නා ගැනීමේ වැඩපිළිවෙලක් අපි හරි ගස්ස ගන්නවා. ඒකට අපි හොඳ රාජතාන්ත්‍රිකයන් ඒ වගේම ඒ දූත මෙහෙවර කරන්න පුළුවන් කණ්ඩායමක් අපි සකස් කරන්න ඕනේ. ඒ වගේම ජාත්‍යන්තර මට්ටමේ මේ රටට ආයෝජන ගේන්න පුළුවන් කට්ටියත් එක්ක ඒක සම්බන්ධ කරලා මේ රටට ඒ ආයෝජන ගේන්නට ඕනේ. අපේ නිපුණාරච්චි මැතිතුමා කිව්වා වගේ අපි අර අපිට තිබ්බා සිය රටේ සිරි සැපදේ කියලා. හැබැයි ඒක දැන් නැහැ. දැන් මේකේ සැප විඳින්න පවුල් කීපයක් පමණයි. මේකයි වෙලා තියෙන්නේ. ඒ නිසා අපිට ඒ ස්ථානයට අපි යන්න අපේ ගාව හොඳ සැලැස්මක් තියෙනවා. සමගි ජන බලවේගය. ඒ වගේම ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් හොඳ නායකත්වයක්, ඒ වගේම ගම් මට්ටම බිත් මට්ටම මේ සදා ශක්තිමත් කරන්න පුළුවන් නායකත්ව මේ වෙනකොට සමගි ජන බලවේගය තුල නිර්මාණය වෙමින් පවතිනවා. ඒ නිසා අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. ඉදිරියේදී එතුමා කිව්වා වගේම අද මේ අපි අවුරුදු 10ක් ආණ්ඩු කරනවා 15ක් ආණ්ඩු කරනවා අපිව වෙනස් කරන්න බෑ හොල්ලන්න බෑ කියන ඒවා නිකන් ඒවා කතන්දර විතරයි. ඒතර ඔබතුමා ආරම්භයේදී මේ ප්‍රශ්නේ දැම්මා අර සල්ගාදු ක්‍රීඩා පිටියට ගෙනිච්ච ඒවා අද ටිරාන් මිනිස්සු බොහොම අමාරුවෙන් ඉන්නේ කන්න බොන්න දෙනවා කිව්වොත් එහෙම සල්ගාදුවට නෙමෙයි වඩමාරච්චිට හරියනවා. හරිද? ඉතින් ඒක නිසා ප්‍රවාහණය නොමිලේ කෑම බීම දෙනවා කීයක් හරි අතරක් දෙනවා වටවන්දනාවේ අනුරාධපුර පොළොන්නරුවගේ එක්කරගෙන යනකොත් ඕන කෙනෙක් යනවා. හරිද? ඉතින් ඒකට අපිට කියන්නට බෑ ඉදිරියේ මොකද්ද කියලා. ඒ වගේම දැන් අර කිව්වා වගේ ගම් මට්ටමට දෙනවා සල්ලි. දැන් මේකේ දන්නවනේ ටිරාන් මම කියන්න ඕනේ නැහැ මේ 10% කතන්දර එහෙම මම ඒව අමුතුන් කියන්න අවශ්‍ය නැහැ. ඉතින් එතකොට ඒ මුදල් ටික ගෙනියලා දැන් මොකද්ද කරන්නේ? දැන් මේ පෙබරවාරි මාසේ තියන්න දීපු පළාත් පාලන මැතිවරණේ තව අවුරුද්දකට කල් දානවා. ඒකල්ල දැන් මෙච්චර මේ සල්ලි නෑ ප්‍රශ්න ගොඩක් තියාගෙන අරේ ගොවියෝ ඉල්ලනවා Tamanට මේ දෙන්න කියලා. දැන් මේ මොකද ගොවිතැන් කිව්වනේ. ගොවිතැන හානි වුණොත් මම දැන් හෙක්ටාරයට රුපියල් 12500ක් මට මත. එහෙම නේද නිප්‍රාත් මෙතුමා? 12000 දැන් ඒක දීලා නෑ. දැන් අපේ පැත්තේ එළවලු ගොවියන්ට තව රුපියලක්වත් දීලා නෑ. කැරට් වල නිකන් බීඩි වගේ මෙන්න මේ වගේ තියෙන්නේ ටිකක්. හරිද? ඒ ඉස්සරහට වෙළඳ පොළට ඒව තමයි එන්නේ. එතකොට ඒ අයගේ ඒ ටික මොනවත් නැහැ. දැන් මේ දුෂ්කර ප්‍රදේශවල දුෂ්කර මාර්ග බෝක්කු තියෙනවා. ඒව සංවර්ධනය කරනවා අපිට ඒක විරුද්ධ නැහැ. හැබැයි දැන් මේ කෙරෙන්නේ මොනවද? නිකන් බොරුවට කොහේ හරි නගරයේ ප්‍රධාන තැනක දානවා මේ ෆුට්පාත් අවිදින මන්ත්‍රීවරු කියලා. එහෙම නැත්නම් මොන හරි විකාර වැඩක් ක්‍රියාවක් කරනවා. අදාළ කොට්ටාසේ මන්ත්‍රීවරයාට 100 ගාණක් කොමිෂන් එක යනවා. මෙන්න Taman ඊළඟ ඡන්දෙට ලෑස්ති වෙන්න. මේක තමයි කරන්නේ. නමුත් ඡන්දයක් ආපු වෙලාවට තේරෙයි ජනතාව කොතනද ඉන්නේ කියලා. ඒ නිසා මේ වෙනකොට දැන් අද මේ නායකයන්ට ගම් මට්ටමට බිම් මට්ටමට යන්න බැරි පැත්තක් මේ තත්ත්වේ උදා වෙලා තියෙනවා. ටිරාන් අද බොහෝම කනගාටුයි. මොකද අපිට ආණ්ඩු පක්ෂෙන් අපිට මෙතන කතා කරන්න නියෝජිතයෙක් නොමැති වීම නම් අපිට ලොකු පාඩුවක්. මොකද මේ ඇත්තටම අපි දන්නවා එහෙම ආවනම් මේවට ඒ අය උත්තර දෙන්න ඕනේ. ඒ නිසා පැහැදිලිවම අපි කියනවා සමගි ජන බලවේගයේ වශයෙන් අපිට හොඳ අරමුණක් තියෙනවා. ඒ වගේම අපිට ඇවිල්ලා අපේ පක්ෂයේ අලුත්
මේකේ හොරු වංචාකාරයෝ දූෂකයෝ ඉන්නවා නම් අපේ නායකත්වයේ ඒ සම්බන්ධව කටයුතු කරන්න කිසිදු අවස්ථාවක බය වෙන්නේ නැහැ. ඔබ දන්නවා හොඳ කණ්ඩායමක් මේ වෙනකොට ඉදිරියේදී මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රීතිමත් ඒ වගේම සතුටින් ජීවත් වෙන්න පුළුවන් ආර්ථිකයක් ඒ වගේම සමාජ ආරක්ෂාව මේ සියලු දේවල් ඇති කරන්න පුළුවන් හොඳ කණ්ඩායමක් මේ වෙනකොට ඉන්න දේශපාලන කණ්ඩායම තමයි සමගි ජන බලවේගය. ඒ නිසා ඒක එක්ක අපි ඉදිරියට කටයුතු කරනවා. ඒ වගේම අපි නැවතත් මේ ආණ්ඩුවට කියනවා ඔබට හැකියාවක් තියෙනවා. ඔබට ලොකු විශ්වාසයක් තියෙනවා. දැන් සල්ගාදු පිටියේ පිරෙන්න මිනිස්සු හිටියානම් දැන් ජනතා කැමැත්ත ඔබට තියෙනවනම් අඩුම ගානේ පළාත් පාලන ඡන්දෙ දෙන්න. අඩුම ගානේ. මම විශ්වාස කරනවා 2024 ජනාධිපතිවරණයේ එනකල් කිසිදු ඡන්දයක් මේ රටේ පවත්වන්න මේ ආණ්ඩුව ඉදිරිපත් වෙන්නේ නැහැ. මොකද දැන් ඔබතුමාට බලන්න ඇවිල්ලා ඇති මැසේජ් එකක්. හෙට විශේෂ කැබිනට් රැස්වීමක් තියෙනවා බලශක්ති අර්බුදය සම්බන්ධව. හරිද? මේ වගේ එක එක කාරණා සම්බන්ධව විශේෂ කැබිනට් රැස්වීම් තියාගෙන විශේෂ සභාවන් පත් කරගෙන ඒ වගේ මොකද අර කාර්ය සාධක බලකායන් දදා ගැසට් ගහලා ගැසට් රිවර්ස් කර මේ වගේ හත් පොලේ ගාගෙන යන්නේ එනමන් නැතුව කුජ්ජ කුජ්ජ දෙලා තින්නේ මේ ආණ්ඩුව. ඒ නිසා ඊළඟ සංවාදයට ඔබතුමා අපිට ආරාධනා කරනකොට කරුණාකරලා මේවට උත්තර දෙන්න පුළුවන්. ආණ්ඩු පක්ෂයේ മന്ത്രി කෙනෙකුත් ගෙනෙල්ලා දෙන්න නියෝජිතයෙකුත් ගෙල්ලා දෙන්න කියන ඉල්ලීම කරනවා ටිරන් බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. සමගි ජන බලවේගය වෙනුවෙන් නුවරඑළිය ආසනීය පක්ෂයේ ප්‍රධාන සංවිධායක තලවකැලේ නිඳුල නගර සභාවේ සභාපති අශෝක සේපාල මැතිතුමාට අවසාන වශයෙන් අදහස් ඉදිරිපත් කරන්න ආරාධනා කරන්නේ එක්සත් ජාතික පක්ෂයට. එක්සත් ජාතික පක්ෂය අද නියෝජනයේ එම පක්ෂයේ යටිනුවර ආසනයේ ප්‍රධාන සංවිධායක මාධ්‍යවේදී මහේෂ් යානගේ මැතිතුමා ඔබතුමාට අවස්ථාව. සුචිරන් අවසන් අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් දැන් මේ අපි තුන්දෙනාම තරම් විපක්ෂ නියෝජනය කරන්නේ. හැබැයි මට හරි සන්තෝෂයි අපි අතර දේශපාලන මතිමතාන්තර ඇති. හැබැයි අපි තුන්දෙනාම කියන්නේ එකම කතාවක කොටස් කීපයක්. එහෙම කියලා කිව්වා. නෑ එහෙම ප්‍රතිපත්ති නැති කරගෙන එහෙම තැන් වලට යන තැනට යන්නේ නැහැ තරස්. අඩුමතරමට තරම් ඔය උද්දීපනය කරන්නත් එපා. හරිද? ඒ කියන්නේ අපි මෙතන බලන්න ඕනි අංක 1 තමයි අපි අලුත් දේශපාලන නිර්වචන මේ රටට ගේන්න වෙනවා. ඒ නිර්වචන ගැනීමේදී මම පුද්ගලිකව දූෂිත නූගත් මම මේ නූගත් කියන්නේ මේ උපාධියක් නැත්තම් නූගත් කියන එක නෙවෙයි. අද ගමක පොල් කඩන මිනිහටත් සංවර බවක් තියෙන මිනිස්සු ඉන්නවා. අද ගමක කුලී රස්සාවක් කරන පුද්ගලයාටත් ඒ සංවර බව සදාචාරාත්මක බව තියෙනවා. එහෙම නොවන නුගුණ තියෙන පිරිස් පාර්ලිමේන්තුවකට ගියොත් සභාවකට ගියොත් පළාත් සභාවකට ගියොත් ඒ ආයතන නැති වෙනවා. ඒ නිසා මේ රටේ සියලු විපක්ෂ මතදරන සහ මේ දූෂිත ආණ්ඩුවට විරුද්ධ මේ රට තව අවුරුදු 50ක් 60කට ආපස්සටත් නෙවෙයි විනාශ කරලා දාපු මේ ආණ්ඩුව පෙරලන්න අපි සියලු දෙනා එකට හිට ගන්නට ඕනේ. එතෙන්දි මගේ පක්ෂයටත් තමුන්නාස්ලාගේ පක්ෂයටත් වගකීමක් තිබෙනවා. ඒ පෙළගස්සන පිරිස් දූෂිත නොවන ආත්මාර්ථකාමී නොවන මේ අය මෙහෙම කරා නම් අපි ඊට වඩා හොඳට හොරකම් කරමු කියලා නොහිතන ඇත්තටම රටේ වර්තමාන තත්ත්වය තේරුම් ගන්න පුළුවන් පිරිසක් විය යුතුයි. එතෙන්දි මේකට නායකත්වය ලබා දීමට මා පුද්ගලිකව විශ්වාස කරනවා රනිල් වික්‍රමසිංහ මහතා වැන්නකොට ඒ හැකියාව තිබෙනවා. මොකද මේ වෙලාවේ අපිට කලාපය තුල සර්වයිව් වෙන්නට කලාපය තුල සර්වයිව් වෙනවා කියන්නේ මොකද්ද? දැන් බලන්න ඉන්දියාවත් එක්ක සංචාරක ව්‍යාපාර සම්බන්ධයෙන් අපිට ලොකු බැඳීමක් තිබෙනවා. අපිට ඉන්දියාවේ සහයෝගය අවශ්‍යයි. තාක්ෂණයට ඉන්දියාවේ සහයෝගය අවශ්‍යයි. බංග්ලාදේශයේ අපි වංගසෙන් ණයක් ගත මේ ආන්ද. ඒතකොට ඇඟලුම් කර්මාන්තය සම්බන්ධයෙන් අපේ විධායක නිලධාරීන්ට අපේ නිපුණතාවයේ තියෙන අයට යන්නට අවස්ථාවක් තියෙනවා බංග්ලාදේශයට. මැද පෙරදිගට. ඒතකොට මේ කලාපයත් සමගත් සහසම්බන්ධතාවය පවත්වාගෙන යන්න පුළුවන් පිරිසක් එකතු වෙන්න ඕනේ. මම හිතන්නේ එතනදී රනිල් වික්‍රමසිංහ මහත්මයාට අත්දැකීම් එක ලොකු තැනක් තිබෙනවා. එතකොට ඒ වගේම අපිට වගකීමක් තිබෙනවා මේ රටේ මිනිසුන්ගේ ඇත්ත ප්‍රශ්න ඇත්ත විදිහට අමුවේ තමන්ගේ බැලට් පේපර් එකේ මනාපෙන් ඉස්සරහට ගිහලා කතා කරන්න. එහෙම කතා නොකරුවොත් මේ රට මේ විදිහට වැටිලා මේ විදිහට වටලා සේපාල මේ පිරිසම නැවත බලයට එයි. මම හැම වෙලේම කියන්නේ මේ කතන්දරේ. අපි දෙගොල්ල පස්සේ ගහගමු. ඒකයි අනිවාර්යයෙන්. නමුත් මේ රට අමන්ත්‍රතුමා අපි ගහගන්න එක පස්සේ ගහගමු. මොකද මේ රටේ තිබෙන ප්‍රධාන ප්‍රශ්න අපි තේරුම් ගත්තේ නැත්තම් මේ කොඩි විනය කපලා දාමු. මොකද මේ හොරකම් එක ගත අවසන් වශයෙන් මට කියන්න තිබෙන්නේ මේ රටේ හොඳයි කියලා කියන තැනක් දැන් නෑ අපිට. එතකොට බැංකු ටික වැටෙනවා කියලා මම දැක්කා ඔබතුමාගේ පත්තරයක තිබෙනවා කවුද මේ කබ්බා මහත්තයා කියලා බැංකු ටික වැටේ කියලා මහා බැංකුවේ අධිපති කියනවා.
ඉතින් එතුමගේ පැටිකිරිය ගැන ඉතින් කවුරුද දැන් මහා බැංකුව තෙල් සංස්ථාවට රාජ්‍ය බැංකුවලින් ණය නවත්වයි බැංකුව වැටෙනවා කියන දේ එයාලම කතාව හදලා එයාලම රට විනාශ කරලා එයාලම අපිට කියනවා රට විනාශයි කියලා. ඉතින් ඒ නිසා ජනතාවගෙන් මම කරන ඉල්ලීම තමයි මේ වෙලාවේ මේ ආණ්ඩුව ප්‍රතික්ෂේප කරන්න. තමුන්නාන්සලාට කෑම පැකට්ටයක් දුන්නා කියලා අරක්කු බෝතලයක් දුන්නා කියලා අතට යමක් දුන්නා කියලා අඩුම තරමේ ඒක වෙනුවෙන් කැපකිරීමක් කරන්න. ඒක වෙනුවෙන්වත් මොවුන්ට අනුග්‍රහකත්වයක් දරන්න එපා. මොකද ඒක තමයි මොවුන් හයියට ගන්න. ඒ වගේම මතක තියාගන්න මේ ආණ්ඩුව ජනතාව එන්න දුප්පත් කරලා එන්න අසරණභාවයට පත් කරලා ඔවුන් මත යැපෙන જાතියක් බවට පත් කරනවා. මේක ලෝකේ බොහෝ දූෂණයට ලක් කළ විනාශ වූ රටවල් වෙච්ච දෙයක් තරම්. ඒ නිසා මම මහ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා මේ தત્ත්වය තේරුම් ගන්න. ඒ වගේම තරුණයන්ගෙන් විශේෂයෙන් මේ අවුරුදු 20 18 තරුණයන්ගෙන් මම ඉල්ලන්නේ එක්සත් ජාතික පක්ෂයේද ජනතා විමුක්ති පෙරමුණද සමගියද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද කාවත් තෝරගන්න කලින් මේ රටේ ඉතිහාසය දිහා පුළුල් මනසකින් බලන්න. එහෙම නැතුව අර කාඩ්බෝඩ් වීරයන්ට රැවටිලා අර පොඩි මම දැක්ක චූටි නංගි කෙනෙක් අර කට්ටෙන් ඇනනකො දැන් එයා ඇමරිකාවේ ඉන්නේ. බලනකොට එයා සල්ලි වලට ඇවිල්ලා දැන් කට්ටෙන් ඇනගෙන තියෙන්නේ. හරිද? ඉතින් ඒ වගේ තැන් වලට ගිහලා තරුණයා අසරණ වෙන පරිසරයක් හදාගන්න නැතුව මේ TikTok එකේ ඉන්නවා වගේම TikTok සමාජයෙන් එළියට ගිහලා රටේ ඇත්ත ප්‍රශ්න හිතලා තරුණයන් බලගන්නවලා සමබලකායට දායකත්වයක් දරන ජාත්‍යන්තරයේ ඉන්න පුළුවන් ලෝකයේ තුල හිට ගන්න පුළුවන් තරුණයෙක් බවට පත් වෙන්න පුළුවන් මනසක් හදාගෙන මේ දේශපාලන ව්‍යුහය දිහා බලන්න ඕනේ. ඒක තරුණයෝ කරොත් හැම තරුණයෙක්ම මේ ගැන හිතුවොත් මම හිතන්නේ වැඩිහිටියන්ගෙනුත් ආදර්ශය මේකට ලැබෙවි. එහෙම නැතුව තමුන්නාන්සලා හිතන්න එපා මේ රජය කවදා හෝ දිනක තමුන්නාන්සලාට සුඛිත මුක්ත තත්වයක් ඇති කරයි කියලා. මොකද ඔවුන් තමයි මේ රට ණය රාජ්‍යයක් බවට පත් කරේ. ඔවුන් තමයි මේ රට අද චීනය වේවා රුසියාව වේවා කාට හෝ වේවා ඊටාම නින්දිත විදියට මේ රටේ දේපල මොනියම් ආකාරයකට විකුණන්නේ. ඒක අපි කරත් වැරදි, ඒක එයාලා කරත් වැරදි. එතකොට එක්සත් ජාතික පක්ෂ විදියට අපේ අරමුණ තමයි පුළුල් සන්දානයක්, පුළුල් මතධාරීසිට පුළුල් වේදිකාවක් හදලා මේ ජරා ජීර්ණ කුණු වෙච්ච ආණ්ඩුව ගෙදර යෑමේ වැඩපිළිවෙලට සම්මාදම් වෙන්න. එහෙම නැති වුණොත් ටෙරන් මට ඇත්තටම බයක් තියෙනවා මේ රටේ කිසිදු දෙයක් අප වෙනුවෙන් ඉතුරු නොවේවි. ඒ කියන්නේ අපිට කවදාවත් හොඳින් මැරෙන්න බැරි වේවි. මොකද මේ වර්තමානයේ විනාශ කරන පිරිසක් බවට අපිත් පත් වෙන දවසන් වශයෙන් මම කියන්න ඕන ටෙරන් අපිට මේ රට දාලා යන්න බැරි කමක් නැහැ. අපිට ජාත්‍යන්තරේ නැත්නම් මේ රට ගිහලා හොඳ රස්සාවක් හොයාගන්න බැරි කමක් නැහැ. හැබැයි අපි ඒක කරන්නේ මෙතුමල්ලා කරන්නේ නැත්තේ තමුන්නාන්සලා වෙනුවෙන්. කවුරු වෙනුවෙන්ද? මේ රටේ අහිංසක ජනතාව වෙනුවෙන්. විශේෂයෙන්ම මධ්‍යම පාන්තිකව විනාශ කරන අපරාධය. මේක ලොකු අපරාධයක් දැන්. මේ මධ්‍යම පාන්තිකය තමයි තේරෙන්න මට මිනිත්තුවක් දුන්නොත් අද බැංකුවල වැඩිපුරම ව්‍යාපාර පෝර්ට්ෆෝලියෝ බිස්නස් පෝර්ට්ෆෝලියෝ එක ගත්තොත් මධ්‍යම පාන්තිකය තමයි මේ සාමාන්‍ය බැංකුත් එක්ක ගනුදෙනු කරන්නේ. මධ්‍යම පාන්තිකය තමයි සාමාන්‍ය කඩවල වලට යන්නේ. මධ්‍යම පාන්තිකය තමයි මං කියන්නේ වැඩිමනත් පිරිසක්. මධ්‍යම පාන්තිකය සුපර් මාකට් එකට යන්නේ. ඔවුන් තමයි අද රෙස්ටොරන්ට් වල කන්නේ බොන්නේ. ඉහළ පැලැන්තිය මේ රටේ නැහැ. ඒතර පහළම පැලැන්තියේ ඉන්නේ දැන් ඔවුන්ගේ පොඩි ප්‍රමාණයක් ඉන්නේ. එතකොට මේ පරිභෝජන ආර්ථිකයේ ප්‍රධාන පිරිසක් තමයි මධ්‍යම පාන්තිකය. ඒතකොට මේ මධ්‍යම පාන්තිකය වන තමුන්නාන්සලා ඔළුවට ගන්න, තමුන්නාන්සලාට මේ ගහන්නේ, තමුන්නාන්සලාගේ ගෙදර හදන හීනේ නැති කරන්න, තමුන්නාන්සලාගේ දරුවට උගන්වන්න තියෙන හීනේ නැති කරන්න, තමුන්නාන්සලා වාහනයකට තියෙන හීනේ නැති කරන්න. ඒ නිසා තමුන්නාන්සලා මේ බොරු දේශප්‍රේම පපුවට ගහගත්තු දේශප්‍රේමේ මේ ජාතික ප්‍රශ්නයක් ඇති කරලා ජනතාව අතර කුල ભેදේ, ಜಾති ભેදේ ඇති කරලා මේ රට විනාශ කරපු, එහෙම නැත්නම් කාඩ්බෝඩ් වීරයෝ ඇති කරපු, ප්‍රතිපත්ති වලට ප්‍රතිරූප පමණක් හදපු, නැතුව දේශපාලන වීරයෝ පමණක් හදපු මේ ඔතෝගේ කුජීත නේද? ඒ කුජීත කඳවුරට සිතුවිල්ලකින්වත් මේ වෙලාවේ ආවඩන්න එපා. මොකද එහෙම කරොත් තමුන්නාන්සලා මේ රට විනාශ කිරීමට මාත් ඇතුළුව දායක වෙනවා. මම තීරණයක් කරන් තිබෙන්නේ ඒ සම්බන්ධයෙන් කිසිදු ආකාරයක මගේ හුස්ම පොදක්වත් ඒකී කඳවුරට මේ වර්තමාන දුගඳ හමන මේ ආණ්ඩුවට මගෙන් නම් කිසිම ආශිර්වාදයක් නැත. බොහොම ස්තුතියි එක්සත් ජාතික පක්ෂ වෙනුවෙන් මහේෂ් රානායක මහත්මයාට අපගේ ආරාධනය පරිදි අද දේශපාලන හැටරට තේමාව ඔස්සේ කර සාකච්ඡාවට සහභාගී වූ ජාතික ජන බලවේගය නියෝජනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි මහත්මයාටත් ඒ වගේම සමගි ජන බලවේගය නියෝජනය කරමින් තලවකැලේ ලිඳුල නගර සභාවේ සභාපති නුවරඑළිය ආසනයේ පක්ෂයේ ප්‍රධාන සංවිධායක අශෝක සේපාල මහත්මයාටත් ඒ වගේම එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරමින් මේ සාකච්ඡාවට සහභාගී වූ යටිනුවර ආසනයේ පක්ෂයේ ප්‍රධාන සංවිධායක මාධ්‍යවේදී මහේෂ් සයනායක මහත්මයාට අප ස්තුතිවන්ත වෙන මේ සාකච්ඡාව
ගෙන යාමට දක්වූ දායකත්වයේ පිළිබඳ ඒ වගේ අපි කනගාටුවට පත් වෙනවා. මේ සාකච්ඡාවේ පැමිණෙන බව දන්වා සිටි මොරටුව නගරාධිපති ඒ වගේම ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණේ මොරටු වාසීන් ප්‍රධාන සංවිධායක සමන්ලාල් ප්‍රනාන්දු මැතිතුමාගේ නොපැමිණීම ගැන අප කනගාටුව ප්‍රකාශ කරනවා. හැම දිනාටම සුවේද රාත්‍රී ප්‍රාර්ථනා කරන ජනහනින් සම්පන්න